මමත් පළවෙනි දවසේ හිටියේ නෑ සසරණ. යාටත් වීඩියෝ එක දුන්නද? හරි. මොකද දැන් අපිට හරි දැන් දැනට ඉතින් ගැටලුවක් නෑ ළමයි. අපි දැන් සන්දයෙන් පස්සේ ආයේ අපිට සංචරණ සීමා අයින් වුණාට පස්සේ පරිස්සමෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. ගොඩක් අයට පෝස්ට් කරපු අයට නම් තාම ගිහිල්ලා නැහැ. මොකද ඔයාලා දන්නවා පෝස්ට් එක ලේසියෙන් යන්නේ නැහැ. දැන් මේ දවස්වල කොහොමත් පෝස්ට් එක නවත්තලා තියෙන්නේ. දැන් රණුකගේ ටියුට් එක නම් ඒ පැත්තට කවදායිද දන්නේ නැහැ. සඳවත් බලමු ඉතින්. හරි හැමෝම ඇවිල්ලා නේද? හරි ළමයි වෙලාවට අනේ එන්න. දැන් මම මේ ලින්ක් එක දැම්මෙත් 7:40ට. මොකද 7:40ට දැම්මට පස්සේ විනාඩි 7:40 7:50ට 7:50ට ලින්ක් එක දැම්මේ. එතකොට දැන් විනාඩි 10ක් 15ක් මම බැලුවා. දැන් ඉතින් 8:20 වෙනකොටත් පැය භාගයක්. ඒතර පැය භාගයක්ම ඔයාලට බලලා තියෙන. ඉතින් ඕක දැන් 10:20 වෙයි පන්ති ඉවර වෙනකොට. එතකොට ඒ හින්දා මේ වෙලාවට ඇවිල්ලා ඉන්නේ. එතකොට ලේසි ළමයි. නැත්නම් මම පටන් අරගෙන යද්දිත් දැන් මේ ළමයි භාගයක් ආවනේ දැන්. හරි අර 22 අයට නම් මම මේ දැන් දැම්මේ. ඉතින් කවුරු හරි ඉන්නව නම් කෙනෙක්ට පළවෙනි පාඩම අහගන්න එන්න කියලා. ඒගොල්ලෝ වෙන්නේ නැතිව දැන් එන්නේ සමහර විට. හරි දැන් අද ගොඩක් අය අඩුයි. හරි අපි පටන් ගමු. ඒකම කැමරාවට හරි 2022 නිසල් හරි අපි දැන් මෙහෙම කරමු. දැන් පළවෙනි පාඩම දැන් ටියුට් එක මෙන්න මේක එක ගාමින් තිබ්බන් තාපේන්නේ. හරි දැන් මේ ටියුට් එක දැන් අපි ගිය සතියේ පටන් ගත්ත එකනේ. මේක චුට්ටක් අපි දැන් සාරාංශය කතා කරගෙන යමු ළමයි. මොකද දැන් අපි ගිය සතියේ පළවෙනි දවසේ උනාට පළවෙනි දවසේ වෙන වෙන දේවල් පැහැදිලි කරගෙන ගියානේ. හරි දැන් මෙන්න මෙතන පාඩම පටන් ගන්න කලින් චූටි දෙයක් ඔයාලට අද කියලා තමයි මම පටන් ගන්න හිතුවේ. පොඩ්ඩක් ඒක හොදට අහගන්නකෝ. දැන් අපි පාඩමට යමු. ICT තමයි. නමුත් අපිට පොඩි chart එකක් තියෙනවා මේ පාර ප්‍රතිඵල ආපු විභාගයේ. දැන් A level වල ප්‍රතිඵල ආවනේ ළමයි. එතකොට මෙන්න මේ වගේ chart එකක් අපිට හම්බ වෙලා තියෙනවා 2020 A level ලිව්ව විෂයන් සියල්ලගෙම. දැන් A level විෂයන් එතකොට අපිට බලන්නකෝ. දැන් මෙතනදී A level විෂයන් මෙන්න මේ විදිහට නම් කරලා තියෙනවා. එතකොට ඔක්කොම A level විෂයන් ළමයි මෙතන 61ක විස්තර තියෙනවා. එතකොට ඔය විෂයන් 61කින් විෂයන් 3ක් තමයි දැන් ඔයා උසස් පෙළට තෝරගෙන තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන ඉන්න හැමෝම දැන් ඔයාලගේ O level ප්‍රතිඵල තාම ආවේ නෑනේ. එතකොට O level ප්‍රතිඵල මත තමයි ගොඩක් අය තමන්ගේ විෂයන් තෝරගන්නේ. නමුත් දැන් මෙතන ඉන්න පිරිස මේ වෙනකොට එක්කෝ තාම දෙපැත්තට වැනෙන අය ඉන්නවා. මම මේක කරනවද අර්ක කරනවද කියන එක ස්ට්‍රීම් එක. ඒ කියන්නේ මැත්ස් කරනවද ආර්ට් කරනවද කොමර්ස් කරනවද ටෙක් කරනවද කියන මතෙත් ඉන්නවනේ. ඉතින් මම හිතුවා දැන් අන්න ඒගොල්ලන්ට මේක ලොකු රුකුලක් වෙයි කියලා ළමයි වාගේ ජීවිතයේ අදාළ සබ්ජෙක්ට් තුනට සහ ස්ට්‍රීම් වලට යම් කිසි තීරණයක් ගන්නකොට හරිද මේක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේකේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනි කියලා හිතුවේ. එතකොට මේ තියෙන්නේ 2020 A level වල ළමයි all candidate. ඒ කියන්නේ මුහුණ දුන්න සියලුම අයගේ රිසල්ට් එක බ්‍රයිට් ගේට්. ඒ කියන්නේ ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එක A B C S A B C S සහ F ප්‍රතිශතය. දැන් සාමාන්‍යයෙන් ළමයි A level වලදී
උඩින්ම තියෙන්නේ වැඩිම පිරිසක් විභාගයේදී මූණ දෙන විෂය. ඒතර වැඩිම පිරිසක් මෙතනදී මූණ දෙන්නේ ෆිසික්ස්. ඊගාවට කෙමිස්ට්‍රි. ඒ දෙක තමයි A level වලින් වැඩිම පිරිසක්. හරිද? ඒ කියන්නේ වැඩිම පිරිසක් කියන්නේ දැන් ජෙනරල් ඉංග්‍රීසි ගත්තොත් ඉතින් හැමෝම කරනවනේ. ඒක අනිවාර්යෙන් හැමෝම කරන්න ඕනේ හින්දා. හරි. ඉතින් එහෙම එකක් නැහැ. මෙතනදී ජෙනරල් ඉංග්‍රීසි අරුණාම ළමයි ඔන්න ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැතමැටික්ස්, ඇග්‍රිකල්චර්, බයෝලොජි, කම්බයින්ඩ් මැත්ස් විදිහට මේක තියෙනවා. දැන් සමාජයේ කතාවක් තියෙනවනේ ළමයි මෙහෙම. මැත්ස් අමාරුයි, බයෝ අමාරුයි කියලා. එහෙමනේ තියෙන්නේ. අම්මෝ මැත්ස් නම් කරන්න එපා. මැත්ස් කියන්නේ අමාරු විෂයක් කෙලවෙනවා. එහෙමයි මෙහෙමයි කිය. ඉතින් අපිට එතකොට ඇත්තටම බලන්න පුළුවන් නේ ඔය අමාරුයි කියන විෂය ළමයි කොහොමද ළමයි ඔක සිදු කරලා තියෙන්නේ ප්‍රතිශතයක් විදිහට. දැන් ICT ලේසිද අමාරුද සිංහල කොහොමද අරවා මේවා නේද මේ ඉකෝන් කොහොමද කොමර්ස් කොහොමද දැන් මෙතන ICT. දැන් ICT ළමයි 2020 ලියලා තියෙනවා 35868ක්. එතකොට අපිට ලංකාව තුල අපේ සබ්ජෙක්ට් එක කරන ළමයි ඉන්නවා 35868ක්. එතකොට ඔය 35000ත් එක්කනේ ළමයි දැන් අපි තරග කරන්නේ. දැන් මෙතන ඉන්න අයට අපිට මෙතනදී වටින්නේ ඔය ICT සබ්ජෙක්ට් එකනේ. එතකොට ඉකෝන් කරනවා නම් කොමර්ස් එක්ක හරි ආර්ට් එක්ක හරි 62000ක්. පැහැදිලිද? එතකොට මෙතන ඉන්නවා මැත්ස් කරන ළමයි කම්බයින් මැත්ස් කරනවා 38000ක්. එතකොට 38000 කම්බයින් මැත්ස් කරද්දී ICTත් කරනවා 35000ක්. එතකොට ළමයි අපිට ඕකේ බලමුකෝ නිකමට අපි ඒ ප්‍රතිශතය දැන් කට්ටිය කියන්නේ මේක අමාරුයි කියලානේ. හරිද? එතකොට දැන් මෙතනදී සමහරවිට මටත් අවාසියක් වෙයි මම මේක පැහැදිලි කරලා දෙනකොට. ඒක කමක් නැහැ ළමයි. වාසිය කියන එක නෙමෙයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. ඕගොල්ලෝ මේක හරියට තේරුම් ගන්නවද කියන එක. මොකද දැන් ඔයාලානේ ඊගාව කණ්ඩායම උසස් පෙළට යන්න ඉන්නේ දැන් ඔලවලට ප්‍රතිඵලාවට පස්සේ. එතකොට ළමයි දැන් මෙතනදී කම්බයින් මැත්ස් 38700ක් ලියලා මෙන්න බලන්න. ඒකෙන් ලංකාවටම තියෙනවා මේ පාර ප්‍රතිඵලාප විභාගේ 4146ක්. ප්‍රතිශතයක් විදිහට ළමයි 110ක් ගන්නවා. ඔක හැම අවුරුද්දකම ওই විදිහ තමයි ළමයි. මම කලින් අවුරුදු වල නෝට් එක තියෙනවා. ගොඩක් අවුරුදු වල මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. 110ක් ප්‍රතිශතය. ඊගාවට B ප්‍රතිශතයත් 110යි. ඔන්න C ප්‍රතිශතය 120යි. සාමාන්‍යයෙන් ළමයි S ප්‍රතිශතය 28ක් තියෙනවා. මැත්ස් කරන ළමෙක් විභාගයේ පාස් වීමේ ප්‍රතිශතය තියෙනවා 70ක්. 100ක් ලිව්වොත් මැත්ස් පාස් වෙනවා ළමයි 70ක්. ෆේල් වෙන්නේ 30යි. ඒ කියන්නේ 11589ක් මැත්ස් ෆේල්. එතකොට මේ අමාරුයි කියන විෂයනේ. එතන බය වෙන්න දෙයක් නැහැ එහෙනම්. 10 දෙනෙක් ලිව්වොත් 3 දෙනයි ෆේල් වෙන්නේ. එතකොට මේ අමාරුයි කියන මෙහෙම ගැටලුව තියෙන විෂයනේ. දැන් අපි ගත්තොත් ෆිසික්ස් ගත්තොත් උඩින්ම ෆිසික්ස් ඒත් එහෙමයි. බලන්නකෝ 70000 ගානක් ලියලා 50000ක් පාස්නේ. ෆේල් වෙලා තියෙන්නේ 31යි. ඒතර මේ දකුණු පැත්තෙන් තියෙන්නේ සියලුම විෂයන් වල අසමත් වීමේ ප්‍රතිශතය 30න් යන්නේ ළමයි. එහෙනම් මතක තියාගන්න මේ අමාරුයි කියන විෂයන් පවා මැත්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස් මේ අමාරුයි කියන ඒවා පවා ළමයි සාමාන්‍ය ඇවරේජ් කෙනෙක් ෆේල් වෙන්න සම්භාවිතාවයක් විදිහට තියෙන්නේ 30යි. 100ක් ලිව්වොත් 30ක් ෆේල් ළමයි ඊටු 70ම පාස්. දැන් ඔයාට උතනදී ඇකට ගන්න පුළුවන් නේ. හරිද? හරි අවුලක් නැහැ බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔයා ඔය CA 30 ගොඩට යන්නේ නැහනේ. එහෙම නැත්නම් 10ක් ගත්තොත් ඔය 3 දෙනා අතරට ඔයා යන්න ඕනේ නැහනේ. හරි. ඉතින් ඔය විදිහට දැන් අපි ගත්තොත් දැන් ජෙනරල් ඉංග්‍රීසි බලන්නකො ළමයි චූට් එකට නිකන් අපි කතා කරන ජෙනරල් ඉංග්‍රීසි ගැන. යාළ වැඩි හරියක් කැන්ටිමේ ඉන්න ගහ යට ඉන්න විෂයනේ. 2.60ක් ජෙනරල් ඉංග්‍රීසි ලියනවා. ගිය අවුරුද්ද ලියලා 20. ඒකෙන් ළමයි තියෙන්නේ 21000යි 108යි. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 108යි ඉංග්‍රීසි වලට තියෙන්නේ. දැන් එතකොට ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම. එහෙනම් මේ කම්බයින් මැත්ස් වලට වඩා ජෙනරල් ඉංග්‍රීසි අමාරුයි. කම්බයින් මැත්ස් වලට වඩා ජෙනරල් ඉංග්‍රීසි අමාරුයි. ප්‍රතිශතයක් නේ ළමයි. එතන මට ඇත්තටම කියන්නකො ළමයි මෙතනදී මේ කම්බයින් මැත්ස් 110ක් ගන්නත් ජෙනරල් ඉංග්‍රීසි 108ක් ගන්නත් හේතුව ඇත්තටම විෂය අමාරුවද එහෙම නැත්නම් වෙන මොනවා හරිද? දැන් කතා කරන ළමයි කතා කරමු මාත් එක්ක. මම ඉදත් කිව්වලම අපි කතා කරගෙන ලස්සනට මේකේ කැමරා ඔන් කරන්න පුළුවන් අය කැමරා ඔන් කරගෙන ඉන්න. එතකොට අපිට මේක නිකන් පන්තියක් විදිහට පිළිවෙලකට යන්න පුළුවන්. එහෙම නැතුව නිකන් තවත් එක එපා කරපු ඔන්ලයින් පන්තියක් කරගන්න ඕනේ නැහැ අපිට. හරි. එතකොට මටත් අර ලේසිලම අපි හැමෝම කතා කරමු. නේද? කෝච්චි එක වගේ නම් ඉන්නේ මයික් ඔන් කරන්න එපා.
සිග්නල් මදි සරින් සරේ කට් වෙනවා. හරි සිග්නල් නම් පොඩ්ඩක් හොදට ඕනේ නැත්නම් නම් කට් වෙනවා තමයි zoom එක. හරි. පළක් ළමයි ගණන් ගන්න නැහැ කිව්වේ මොකද්ද? හරි එහෙනම් මෙතන මේ තියෙන්නේ ළමයි ප්‍රතිශතය අඩු වෙලා තියෙන්නේ මේ අමාරු හින්දා නෙවෙයි. දවාල හොදටම දන්නවා හරිද මෙතන හැමෝම දන්නවනේ කම්බයින් මැට්ස් අමාරුයි ජෙනරල් ඉංග්‍රීසි වලට වඩා කියලා. නමුත් මෙතනදී වෙන්නේ ළමයි කවුරුවත් ඉංග්‍රීසි කියන විෂය ගණන් ගන්නෑ. ඔය ඒකක් ගන්න පුළුවන් උන් ටික. මුල ඉඳලම ඉංග්‍රීසි පුළුවන් උන් 21000 තමයි ඔය ඉන්නේ. එතන ඇති සමහර අය ඉතින් try කරලා ගේමක් ගහලා ඒකක් ගන්නවමයි කියන මතෙන් විභාගෙ ලිව්වයි. එහෙම නැත්නම් ඔය කම්බයින් මැට්ස් වලට වගේ ඉංග්‍රීසි වලටත් මහන්සි වුණා නම් ඔතන ළමයි ඒ තියෙන්න ඕනි 180ක් විතර. එහෙනම් මෙතන මේ ප්‍රතිශතයක් ගත්තාම මේ A level result ඔය විෂයන් වල ඒ ප්‍රතිශතය දෝලණය වෙන්නේ ළමයිගේ තියෙන උවමනාව කැපවීම මහන්සිය කියන දේ මත. කම්බයින් මැට්ස් කරනකොටම කෙනෙක් දන්නවා ඒක අමාරුයි. පැඩියෙන් මහන්සි වෙන්න ඕනි. පිස්සු නටන්න බෑ. ඒගොල්ලන්ගේ අදිෂ්ඨානයම එහෙමනේ ළමයි. මැට්ස් කරන බයෝ කරන ළමයික අදිෂ්ඨානයම මේක අමාරුයි එහෙනම් පිස්සු නටන්න බෑ මේක මං හරියට කරන්න ඕනි කියලා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට කරගන්නවා. දැන් ආර්ට් කොමර්ස් ටෙක් වගේ ඒවට එනකොට ගොඩක් අයට ඒ උවමනාව නෑ ළමයි. ඕක එච්චර අමාරු නෑ මේ මැට්ස් කරන්න නැතුව ටෙක් කරා නම් ගොඩ කොමර්ස් කරා නම් ගොඩ කියන මතේනේ ඉන්නේ. එහෙනම් දැන් 38000ක් ළමයි කම්බයින් මැට්ස් ලියලා ඒ 4000ක් තියෙනවනේ. මෙන්න ළමයි ICT 35000ක් ලියලා 846යි ඒ තියෙන්නේ 2020. දැන් මට කියන්නකෝ එහෙනම් කම්බයින් මැට්ස් ද අමාරු ICT ද අමාරු ඒකක් ගන්න. ඒකක් ගන්න අමාරු දැන් කම්බයින් මැට්ස් ද එහෙම නැත්නම් ICT ද? දැන් ඔයාලා එකෙන් තේරුම් ගන්න. දැන් මෙතනින් මම මේ කියන්නේ එහෙනම් ඉතින් ඔක්කොමලා එහෙනම් අපි ICT අතහැරලා කම්බයින් මැට්ස් කරමු. එහෙම තීරණය කරලා මට කමක් නැහැ. හරිද? මම මේ අවබෝධය ළමයි දෙන්නේ ඔයාලට. ඔයාලා ICT කරත් නැතත් ඒක මට කරන්න දෙයක් නැහැනේ. ඒක ඔයාගේ තනි තීරණේ ළමයි. නමුත් මම මේ පෙන්වන්නේ ඇත්ත తত্ত্বය. අපිට මේ දේ කරන්න පුළුවන් කියලා හැඟීමක් ඇති කරන්නයි මම මේ හදන්නේ ඔයගොල්ලන්ට. මොකද නැත්තම් අපි කවද වෙනකන් ළමයි මේක මේ විදිහට තීරණය කරන්නද? එතකොට මට මෙතනදී බොරුවක් කරන්න ඕනේ නැහැ. දැන් බලන්න 38000ක් කම්බයින් මැට්ස් ලියලා ඒ තියෙන්නේ 4000යි නම් 35000ක් ICT ලියලා 846යි ඒ තියෙන්නේ. ඒතර ඒකක් ගන්න ඔච්චර අමාරුද ICT වල? මොකද්ද හේතුව? චුට්ටක් හොදට බලගන්න. එතකොට දැන් ඒ විදිහට යනකොට 102යි ළමයි 102යි ප්‍රතිශතය ඒකක් ගන්න පුළුවන්. මේ ඔයගොල්ලෝ මෙතන දැන් උඩට බැලුවොත් එහෙනම් මේ බලන්න දැන් මේ ඉකෝන් ළමයි 114ක් ඒ ප්‍රතිශතය. ඉකෝන් වල. ඒතර මැත්ස් වල 110ක් ඒ ප්‍රතිශතය. හැබැයි ෆිසික්ස් වල 103යි. කෙමිස්ට්‍රි වල 107යි. එතකොට ICT වල 102යි. ඔය වෙලා තියෙන්නේ ළමයි ICT ගත්ත ගමන් ගොඩක් අය හිතනවා Python අමාරුයි programming අමාරුයි ඕක කරන්න බෑ අරක කරන්න බෑ පටන් ගනිද්දිම මිනිස්සු මානසිකව වටනවා අමාරුයි කරගන්න බෑ මේකයි කිය. එහෙම නැත්නම් ඕකට අනිත් හේතුව තමයි ළමයි පටන් ගද්දිම මේ වගේ පළවෙනි පාඩම පළවෙනි පන්තිය ආරම්භක දවසේම කියනවා අම්මෝ ICT කියන්නේ මෙන්න මෙහෙම විෂයක් හරි ලේසි ඒකක් ගන්නවා කියන එක නැති මේක හැමෝම කරන්න ගොඩ යන්න පුළුවන් කියලා සුන්දර ලෝකයකට ළමයිව ගෙනියනවා. හරිද? ගොඩක් අය කරන්නේ ඕකනේ. එතකොට ඉතින් ළමයා ICT පටන් ගන්නෙම ළමයි අර මානසික සුන්දර ලෝකේ ඉඳලා. ICT නම් මොනවද ලේසි කිව්ව ඕක ගණන් ගන්න දෙයක් නැහැ. අනිත් සබ්ජෙක්ට් දෙකට මෙහන්සි වුණා නම් හරි මේක මේ මාස දෙකකින් තුනෙන් පාඩම් කරලත් යන්න පුළුවන්. ICT කියන්නේ කම්පියුටර් සබ්ජෙක්ට් එකක්නේ. ඕක නම් කම්පියුටරින් හරි කරගන්න බැරිය. YouTube එකේ වීඩියෝ එකක් හරි බලන්න බැරි. ඉතින් මේ 35000ම ඔහොම හිතුවනම් ළමයි ඒ 846ක් එయ్యේ. දැන් ඔය 35000ට මිගෙන්නුවේ මමද? ඔය 35000ට ගුරුවරු කී දෙනෙක් උගන්වන්නද නැද්ද? හරිද කවුරුත් මේ ඒ ප්‍රතිශතය ගැන කතා කරේ නෑනේ ළමයි මේ පාර ලංකාවේ පළවෙනි අපේ දිස්ත්‍රික්කයේ පළවෙනි අපේ කියලා පෝස්ටර් ගහගෙන ඇඩ් එක දාගෙන අර පළවෙනියව ලොකු කරා මිසක් කවුරුවත් කිව්වේ නෑනේ අයි ඒ අඩුුනේ කියලා. ඉතින් මේකට වග කියන්න ඕනේ ළමයි එහෙනම් මේ මුළු හැමෝම කියන්නේ දැන් ගොඩක් අය කියනවා ICT කරන්න ඕක ලේසි ටෙක්නොලොජිනේ කම්පියුටරෙන් හරි ඕන දෙයක් කරගන්න පුළුවන් නේ. හරිද IT කියන්නේ මේ ලෝකෙමනේ අම්මෝ කියලා දැන් දෙන ටොක්ස් ටික බලන්නකෝ. හරිද හැමෝම ටොක් ටික දෙනවනේ මෙල මවනවනේ ළමයි. උන් තරම් දන්න ඒ කියන්නේ උන් තරම් පොරවල් නැහැ. උන් තමයි මේ ලෝකේ ටෙක්නොලොජි හොයාගෙන තියෙන්නේ. ඌ තමයි පරිගණකයේ පියා. එහෙමනේ ටෝක් දෙන්නේ. එතකොට එහෙනම් කෝ ඔය හැම එකම පරිගණකයේ පියා නම් ඒ තියෙන්නේ පෑ ළමයි 15000ක් විතර. ඔච්චර ICT ලේසි නං.
ඒතර මට ඕනේ නෑ ළමයි පටන් ගත්ත ගමන් එන්න ළමයි ටික ඔක්කොම එන්න යාළුවොත් අරන් එන්න යන්තම් හරි ගණන් පාස් එකේකුත් අරන් එන්න වැඩ කරන්නේ තුන් ටිකත් අරන් එන්න ඔක්කොම ළමයි ටික ගේන්න අපි මේ පන්තියේ පුරුමු ඔක්කොම පුරවලා පාඩම කරමු කියලා මටත් ළමයි උතන මේ ප්‍රතිශතයට දායක වෙන්න ඕනේ නෑ මම පළවෙනි දවසේ මේකයි මේ කියන්නේ ආවා නාවා ඔයාලා මේක තේරුම් අරගෙන එන්න හොඳට මතක තියාගන්න නැත්තම් මේ කිසිම කෙනෙක් පන්තියක් පටන් ගත්ත ගමන් ඔහොම පෙන්වන්නේ නෑනේ ළමයි මං කරන්නේ ඒකේ අනිත් පැත්ත මොකද එතකොට ඔයාට පුළුවන් ළමයි දැම්මම තීරණයක් අරගෙන අනේ ඕන්නේ නැහැ එක්ක මං ඔන්න ඔහෙ ගිහිල්ලා සිංහල කරනවා කියලා හිතන්න පුළුවන් නේ දැන්. ඔන්න ඔහෙ මං ආර්ට් කරනවා. සිංහල ලේසියිලුනේ. ආයෙන අපි යන් දැන් සිංහල වලට. ඔන්න ආර්ට්. දැන් සිංහලත් ලේසියිනේ හරි ලේසියි කියලා හිතන් ඉන්නේ. කෝ බලන්න සිංහල මෙන්න ළමයි සිංහල 64000ක් ලියලා තියෙනවා සිංහල 64000ක් ආර්ට් කරන ප්‍රතිශතය වැඩිනේ. ඉතින් 64000ක් ලියලත් 6600යි ළමයි ඒ තියෙන්නේ 110යිනේ. ඉතින් කම්බයින් මැත්ස් වලට 110ක් ඒ තියෙනවනේ. එහෙනම් ඉතින් ආට්ටුත් ඔය කියන තරම් අලේසි නම් සිංහල කටපාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් නම් 20000ක්වත් ඒ තියෙන්න එපා ලංකාවේ. ඉතින් මම මේ කතා කරේ ඒ එකක් ගැන. නතු ඒ නැතුව B එකයි C එකයි S එකයි මට වැඩක් නැහැ ළමයි. මෙතෙන්ට එන්නේ 10 දෙනාද? ඒ 10 දෙනාම ඒ 10ක් ගන්න තැනටනේ මම වැඩ කරන්න ඕනි. මට ළමයි 100ක් අරගෙන 10 දිනෙට ඒ අරගෙන වැඩක් නැහැ නේ. ඒ උන් 10 දෙනා කොහොමත් ඒ ගන්නවා. 100ක් හිටියෝ. එතකොට ඕගලන්ට ඒකයි මම මේ ડોකියුමන්ට් එකක් පෙන්නන්නේ මේ. මම එකකුවේ පාඩම් පටන් ගන්න කලින් මේක පෙන්නනවා. මම මේක ඉන්බොක්ස් දාන්නම්. හැමෝම බලන්න. zoom කර කර බලන්න මේ හැම විෂයක් ගැනම අවබෝධය ගන්න. මේ අන විදිහත් එක්ක ළමයි එහෙම නැතුව මේ ආතල් එකට සබ්ජෙක්ට් තෝරගෙන මේ දේවල් කරන්න බෑ. කවුරුවත් කියන හින්දා සබ්ජෙක්ට් තෝරගන්න එපා. මොකද හැමෝම ළමයි මේ අපේ ලංකාව තුළ මතයක් හදාගෙන තියෙනවා. මේක ලේසි, මේක අමාරුයි, මේක පාඩම් කරොත් ගොඩ යන්න පුළුවන්, මේක ඇතුලේ ගණන් හදන්න තියෙනවා, මේක කම්පියුටර්. ඔයාලා ඒක දන්නේ නැති. මම මේ කියන දේට ඕගොල්ලෝ එකග වෙනවා ඇති මාත් එක්ක. සමාජය තුළ ගුරුවරු පවා හද ළමයි පවා අම්මලා තාත්තලා පවා ඇති කරගත්ත මත වලින් තමයි සබ්ජෙක්ට් තෝරන්නේ. අන්තිමට රිසල්ට් ආවට පස්සේ ළමයි අවුරුදු දෙකක් කරපු දේවල් ගැන දුක් වෙවි ඉන්නවා මිසක් සතුටෙන් නිදා ගන්න බෑනේ. හරිද? සතුටෙන් නිදා ගන්න බෑද? ඔයගොල්ලෝ දකින්න ඇති මම මේ පාර අර රිවිෂන් එකේ ඇඩ් එක දැම්මෙත් ඒකයි. මාස 5න් පස්සේ සතුටෙන් ඉන්න. ඕනි නම් ඉන්න. එහෙම නැතෝ රිසල්ට් ආවට පස්සේ ළමයි කලකිරීලා දුකෙන් තමන් ගැනම කාලකන්නිකමක් දැනෙනවා නම් අපරාධේ අපි මේක කරේ කියලා. ඒකම වැඩක් නැහැ නේ. එහෙනම් ඔයාලා ලෙවල් කරලා. මේක එක්කේ මාස 5න් ගොඩ යන්න එපා. ගොඩ යන්න පුළුවන් ඕනේ කිට්ට. ගොඩ යෑමයි සතුටු වීමයි දෙකක්. මොකද ගොඩ ගිය හැම එකම සතුටු වෙන්නේ නැහැ නේ. නේද? ගොඩ ගිය හැම එකම අවංකව සතුටු වෙන්නේ නැහැ නේ. ඒතර ගොඩ ගියේ නැති වුණොත් සතුටු වෙනවා. නේද? විභාගේ ෆේල් වෙලත් එකෙක් සතුටින් ඉන්නවනම් අපිට ඒකනේ කරන්න පුළුවන්. දුකින් ඉන්නවනම් ළමයි ඉතින් අඩු ගන්න ජීවිතේනුත් පෙරදිලානේ. එහෙම නෙවෙයි විභාගෙන් පෙරදුනා කියලා ජීවිතේ සතුටු වෙන්න පුළුවන් එකෙක් ඉන්නවනම් ඌ තමයි හරි එකා. ඒතර අඩු ගානේ ඌ ළමයි ජීවිතේ හරි සතුටින් ඉදීනේ. හරි. ඉතින් ඒ නිසා මේ දැන් ICT එක මම දන්නේ නැහැ ඔයගොල්ලෝ අනිත් සබ්ජෙක්ට් මොනවද කියලා. දැන් මෙතන බලන්න ඉංජිනේරින් ටෙක්නොලොජි ටෙක් කරන ළමයි ඉන්නවා අපේ. දැන් ටෙක් වල ETA ලියලා ළමයි මේ පාර 20000ක් ලංකාවේ. 20000ක් ETA ලියලා 198යි ඒ තියෙන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජි වලට. එතකොට 0.98යි. අපි ඔක ගත්තොත් එහෙම වටේලා 100ට එකයි. 100ට එකයි ඒ තියෙන්නේ. තීරණය කරන්නකො ළමයි දැන් එහෙනම්. දැන් හිතයි ඔයගලන්ට එහෙනම් ඉංජිනේරින් ටෙක්නොලොජි නැතුව මම යනවා කම්බයින් මැත්ස් කරන්න. මොකද කම්බයින් මැත්ස් වල අඩු ගානේ 10%ක්වත් ඒ ප්‍රතිශතයේ තියෙනවනේ. දැන් මේ කියන්නේ මේක දැකලා ඉංජිනේරින් ටෙක්නොලොජි කරන්න එපා කියලා නෙවෙයි. මේ කියන්නේ ළමයි ගන්න හිතට හයිය. 100ට එකක් කියන්නේ 100ක් පන්තියේ ළමයි 100ක් හිටියොත් එකටයි ඒ තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඔයගොල්ලෝ ඉංජිනේරින් ටෙක්නොලොජි වලට පන්ති යනවා නම් ඉංජිනේරින් ටෙක්නොලොජි පන්තියේ ළමයි 1000ක් හිටියොත් හිතන්න ළමයි 1000ක ඉංජිනේරින් ටෙක්නොලොජි පන්තියක් කියලා. ඒ වෙලාවේ තමන් මනසින් හිතා ගන්න පන්තියේ වාඩි වෙලා ඉන්නකොට දැන් නම් ෆිසිකල් ක්ලාස් නැහැනේ. ගෙදර ඉද්දි හිතා ගන්න. ගෙදර ඉද්දි දැන් ඔයාලට පේනවනේ. පාසිලිපේට් කීයක් ඉන්නවද කියලා. එහෙනම් ඉතින් මෙතන ළමයි 100ක් ඉන්නවා පාසිලිපේට් මේ ක්ලාස් එකේ. ඔතනින් ඉතින් එකටනේ ඒ තියෙන්නේ. ඒ මමද? නේද? ඒ ඔයාද? ඒක ඉතින් අපි දන්නේ නැහැ. ඔයා වැඩ කරන දේත් එක්ක ගුරුවරයා ඔයාට සලකන විදිහත් එක්ක ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඒක ඔයාටද? ඔයාට පන්තිය පටන් ගනිද්දිම හිතෙනවා නම් ඒක මට නෑ කියලා ඇයි විභාගي කරන්නේ ළමයි අපරාධිනේ. ඔයා විභාගي ලියන්නේ C3කට නම් S3කට නම් ඇයි මෙච්චර දගලන්නේ? හරිද? කොරෝනා කියලා ගෙදෙට්ට වෙලා නිකන් ආතල් එකේ මේ කාලය ගත කරනවා නම් මේක අපරාධයි. මොකද ඒ අවුරුදු දෙක ආයි ගන්න බෑ. 2023 දී හිතේ යුවාට අනේ ආපස්සට ගිය අවුරුදු දෙක මට ආයි ගන්න පුළුවන් වුණා නම් මට දැන් තේරෙනවා මේ විභාගي කරගන්නේ කොහොමද කියලා. හරිද? හරි. ඒ නිසා ඒ වගේම තේරුම් ගන්න දැන් SFT ඔන්න 100ට 3ක් 32000ක් ලියලා
1048ක් ඒ තිබිලා තියෙනවා 100%යි ඒ ප්‍රතිශතය. හරි. ඉතින් එහෙම බලද්දී 103යි 110යි සිංහල 103යි මේ ඔක්කොම ප්‍රධාන සබ්ජෙක්ට්. ඔය 102කින් 3ෙන් යන්නේ. හරි. කොමර්ස් කරන අයටත් මම පෙන්නන්නම් accounting. හරි. accounting වල 57000ක් ලියනවා accounting 7958ක් ඒ තියෙනවා. මොකද මේ පාර ටිකක් accounting වල ඒ ප්‍රතිශතය හොඳයි කියලා කිව්වා. පේපර් එක ටිකක් ලේසි කියලා කිව්වා. 113ක් කොහොම හරි ඒ තියෙනවා. ඉතින් අපි ගත්තොත් ඒ ප්‍රතිශතය වැඩිම සබ්ජෙක්ට් එක පොඩ්ඩක් හොයාගෙන යමු. 124ක් තියෙනවා 130ක් තියෙනවා 140ක් තියෙනවා 100ක් ඒ ප්‍රතිශතය තියෙනවා ඩ්‍රාමා ඇන්ඩ් තියටර් නාට්‍ය හා රංග කලා ඉංග්‍රීසි මීඩියම් ලංකාවෙන්ම දෙන්නයි ලියලා තියෙන්නේ. උන් දෙන්නට ඒ දෙකක් තියෙයි. අන්න එහෙනම් නාට්‍ය හා රංග කලා කරන්න ළමයි දෙන්නෙක් ලියලා දෙන්නට මේ. අන්න සාර්ථකයි. උන් දෙන්න සාර්ථකයි. කවුරු හරි ගුරුවරු දෙන්නෙක් නුගන්නන්නේ නැත්තේ. අන්න බලන්න සාර්ථකයි. ආයේ ඒ ප්‍රතිශතය වැඩිම ඒවා තියෙන්නේ 135ක ඒ ප්‍රතිශතයක් තියෙනවා චයිනීස් වලට 369ක් විභාගෙ ලියලා 130ක් ඒ තියෙනවා. හොඳයිනේ. පාස් වීමේ සම්භාවිතාවය 90යි. 90ක් පාස් වෙනවා. අන්න බලන්න මේ 171ක් ප්‍රතිශතය. හරි. අපි ඕකේ මෙන්න මෙහෙම බලමු. ICT පාස් වීමේ සම්භාවිතාවය 35000ක් ICT ලිව්වට ළමයි 174ක් පාස් වෙනවා. 125යි ෆේල් වෙන්නේ. දැන් මැත්ස් 130ක් ෆේල් වුණානේ. හැබැයි ICT 174ක් සම්භාවිතාවය ළමයි පාස් වීමේ තියෙනවා. හරි. දැන් සිංහලත් ඔය ගමම මම පෙන්නන්නම්. මොකද එතන ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකක් ගන්න බැරි වුණාට පාස් වීමේ සම්භාවිතාවය. දැන් කොමර්ස්ුත් එහෙමයි. 178ක් පාස් වෙනවා. කොමර්ස් 178ක් පාස් වෙනවා. සිංහල මෙන්න බලන්න. ඔන්න ඕකයි සිංහල වල ඇත්ත කතාව. 192ක් පාස් වෙනවා. 65000ක් විභාගෙ ලියනවනේ 192ක්. කියන්නේ වැඩිම සම්භාවිතාවයක් පාස් වෙනවා. ඒ කියන්නේ බලන්න S තියෙනවා 59000කට. S තියෙනවා 59000කට. sorry S නෙවෙයි 14000ක්. S මේ 59000ක් කියන්නේ පාස් වෙනවා. ඉතින් හොඳ සම්භාවිතාවයක් ළමයි ඒක. ඒතර 81ක් සයන්ස් SFT. දැන් ටෙක් කරන අයගෙත් SFT 181ක් පාස් වෙනවා. ඉතින් මේ පැත්තෙන් පාස් වීමේ සම්භාවිතාවයක් බලන්න. ඒ කියන්නේ අනන්තං S එකක් හරි අරගෙන පාස් වෙන්න පුළුවන් පිරිස. රයිට්. එහෙනම් ඔන්න අතරින් මම ඔන්න දැන් පැහැදිලි කිරීම කරා ළමයි. එහෙනම් මේකෙන් තේරුම් ගන්න කිසිම සබ්ජෙක්ට් එකක් ලේසි කියලා නැහැ. හරි. මම දැන් මේක නිකුත් කරනවා ඔන්න ගෲප් එකට. හරි. එහෙනම් අපි ඕක දැන් බලාගෙන ඔය අදිෂ්ඨානයත් අරගෙන පාඩමට යමු. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. අහන්න ඕනි කෙනෙක් ඉතින් මොන හරි තියෙනවා නම් ගැටලුවක් දැන් සබ්ජෙක්ට් ඔක්කොමලා තෝරගෙන නැත්නම් නමුත් O level result ආවට පස්සේ ඔයගොල්ලෝ සබ්ජෙක්ට් තෝරගන්න එක තව ටිකක් වෙනස් කරගනින්නේ. හරි. අපි පටන් ගත්තේ ICT වල පළවෙනි පාඩම. අපිට පාඩම් 13ක් තියෙනවා. පාඩම් 13න් අපි පළවෙනි පාඩම පටන් ගත්තා. දැන් ඊයේත් මම ගොඩක් අයගෙන් ඇහුවා පන්තියට එනවද නැද්ද කියලා. එතකොට ගොඩක් අය කිව්වේ තාම තීරණය කරලා නැහැ. රිසල්ට් ආවහම එනවා. මම ඉතින් ඒගොල්ලන්ට පළවෙනි දවසේ වීඩියෝ එක ඇහුවා. එහෙනම් රිසල්ට් එනකන් ඕක බලන්නකෝ. මොකද මේ ඒගොල්ලෝ ඕක තීරණය කරනකොට අපි ඉස්සරහට ගිහිල්ලා ළමයි. මොකද ඕක රිසල්ට් ඇවිල්ලා තීරණය කරලා පන්තියට එන ළමයි අරගෙන අර ප්‍රතිශතය අඩු කරගන්න ඕනේ නැහැ. ස්ක්‍රීන් එකේ කළු කොටුවක් වැහලා තියෙන්නේ උඩ අයිනෙන්ද? උඩින් අයිනෙන්ද රණුක? ඒ එහෙනම් මේ මගේ කැමරා මේ වීඩියෝ එක. ඔයාලට කර මගේ වීඩියෝ එක පේන්නේ වෙන විදිහකටද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න කවුරු හරි ක්ෂණිකව. ඒ කියන්නේ මගේ වීඩියෝ එකත් මම මේ ස්ක්‍රීන් එකේ තියන් ඉන්නේ. එතන ඔයාලට කළු කොටුවක් පෙන්නනවා ඇති. හරි හරි මම ඒක ගෙනිච්චා. එතකොට උඩ කොටුව හරිනේ. උඩ කොටුව මගේ කැමරාව ඔයගොල්ලන්ට යට කැමරාවෙන් පේනවනේ. හරි මම හිතුවේ මේ මෙච්චර වෙලාවෙ මං කැමරාව එතනින් කියන්නේ මගේ වීඩියෝ ස්ක්‍රීන් එකේ අයිනින් තිබ්බන් ඕගොල්ලන්ට ඒක එතනින් පේනවා කියලා. හරි හරි දැන් එහෙනම් පැහැදිලි. අපරාධ කළු කොටුවක් දාගත්තේ. ඒකේ නම වෙන දෙයකට ගෙනියන්න. එහෙනම් තොරතුරු හා sannivedana තාක්ෂණයේ මූලික සංකල්ප.
දැන් අපි වැඩේ කරමු. ඔන්න ළමයි දැන් පළවෙනි පාඩමේදී අපි කිව්වා ලෝකයේ වටිනම දේවල් තමයි තොරතුරු. හරිද? හොඳට අහගන්න. ලෝකයේ වටිනම දේවල් තමයි තොරතුරු. හරි. මම මේක පිට තියාගෙන නැත්නම් අර රෙකෝඩ් වෙන වීඩියෝ එකට මේක රෙකෝඩ් වෙන්නේ නැහැ. හරි. ඔයාලට කොටුව පිරුණාට උනට අවුලක් නැහැ මම ඒක හදන්නම්. ලෝකේ වටිනම දේවල් තොරතුරු ළමයි. එතකොට දැන් මේ වටිනම තොරතුරු කියන දේවල් දැන් අපි තොරතුරු කිව්වහම තොරතුරු කියන්නේ කන්න පුළුවන් දෙයක්ද? අල්ලන්න පුළුවන් දෙයක්ද? එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. මම ඔක ගිය සතියේ පැහැදිලි කරා. ඒතකොට දැන් මෙහෙම හිතන්නකෝ. ඔව් තොරතුරු. දැන් ඔයාලා හිතන තොරතුරු කියන්නේ බිස්කට් එකක්ද? සමහර වෙලාවට තොරතුරු කියන්නේ බිස්කට් එකක් වෙන්න පුළුවන්. නේද? ඒක තොරතුරු කියන්නේ අපිට අදින්න පුළුවන් දෙයක්ද? ඔව් සමහර ලාවට මේ ෂර්ට් එක තොරතුරක් වෙන්න පුළුවන්. නමුත් අපි සමාජයේදී ළමයි තොරතුරක් කියලා දකින්නේ කනට ඇහෙන දෙයකට. මට දෙන්නකෝ තොරතුරක් නේද? ඒතර ඔයාලා ඔන්න කනට ඇහෙනවා. පත්තරෙන් බලනවා. නේද? ඇස් දෙකෙන් දකින්න පුළුවන්, කන් දෙකෙන් අහන්න පුළුවන් යම් තොරතුරක්. එතකොට ඕවද ඔච්චර වටින්නේ. ඔව් වෙන්න පුළුවන්. නේද? දැන් මැණික් ගලක් හම්බ වෙනවා ඔයාට බිම තිබිලා. කෝටි ගාණක මැණික් ගලක්. දැන් මැණික් ගල හම්බුනහම ඔයා කියන්නේ නෑනේ මට තොරතුරක් හම්බ වුණා කෝටි ගාණක් වටිනවා කියලා. කෙනෙක් අහන මොකද්ද බන් තොරතුර? ඒක නම් මැණික් ගලක්. ඒතර ඔගේ යකෝ මැණික් ගලක්ද බන් තොරතුර? ඔබ කියහන්කෝ ඔබ මැණික් ගලක් හම්බුණා කියලා. නමුත් ඔයාට මැණික් ගලක් හම්බ වුණා කියන දේ ගමේම ගියොත් නිවුස් එක අන්න ගමේ අය කියනවා මට තොරතුරක් ආවා අහවල් පුද්ගලයාට මැණික් ගලක් හම්බ වුණා කියලා. එහෙනම් අන්න ඒ නිවුස් එක මිනිස්සුන්ට වටිනවා. ඇයි ඊට පස්සේ ඔයා ගාවට එනවනේ සල්ලි ඉල්ලගෙන. නේ දැන් කවුරු හරි ගමේ කෙනෙක් මැරුණොත් දැන් ගමේ කෙනෙක්ට කොරෝනා හැදුනොත් හිතන්නකෝ. කොරෝනා හැදුනොත් ඔය තොරතුරු යනවා නේද හරි වේගෙන්. හරිද ළමයි? ඇයි ඒ තොරතුරු එච්චර වේගෙන් යන්නේ? ඒ තොරතුරු වටිනවා. ඇයි මිනිස්සු එතකොට ඒ ගෙදෙට්ට එන්නේ නැහැ. එතකොට මිනිස්සු යාව ආශ්‍රය කරපු අය මෙහෙම මොකද්ද ආශ්‍රය කරපු අය එතකොට දැනුවත් වෙනවා. හරි. ඔෆිනි. උගන්නලාට විතරක්. ඒතර උගන්නන වෙලාවට කැමරාව ඔෆ් කරාම කැමරාව ඔන් කරන්නේ මොන වෙලාවටද? හරි කැමරාව ඔන් නැත්තම් මම ඔෆ් කරන්නම්. අර ඔයගලන්ට නිකන් බලන් ඉන්න දෙයක් ඕන නිසා තමයි මම මේ කැමරාව ඔන් කරගෙන ඉන්නේ. මොකද අපි ඉස්සර කැමරාව නැතුව පන්ති කරේ. අනිත් ළමයි මොකද කියන්නේ? ඒගොල්ලන්ට සිග්නල් අවුල් නම් මම ඔෆ් කරන්නම්. ආයි මාව බලන්න ඕනි කියලා දෙයක් නෑ. අර බලන් ඉන්න දෙයක් නෑනේ ස්ක්‍රීන් එකේ. දැන් පන්තියකදීත් ඕගොල්ලෝ කරන්නේ වයිට් බෝඩ් එකත් එක්ක මන් දිහා බලාගෙන ඉන්නේ මෙහෙම. මාව දිහා බලාගෙන ඉගෙන ගන්න. ඒක මම මේ වෙනසට ඕක දාලා තියෙනවා. සිග්නල් පොඩ්ඩක් ඔව් ලැග් වෙනකොට මේ කැමරාවත් එක්ක ස්ට්‍රීම් දෙකක් යන්න එපා. ඕනම් මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. ස්ක්‍රීන් එක යවන්න නැතුව කැමරාව විතරක් යවලා උගන්නන්න පුළුවන්. එතකොට මේ මාව විතරයි පේන්නේ. දැන් මෙහෙම මාව විතරක් බලා ගන්න. හරි. හරි මෙහෙම කරමු. මම ටියුට් එක අතර ගන්නම් එතකොට. දැන් ටියුට් එක ඔයාලට පේන්නේ නැහැ මට පේන්නේ. හරි දැන් එතකොට ඔන්න ඔය කියන තොරතුරු ගැනනේ අපි කතා කරේ. එතකොට ඔන්න ඔයගේ ළමයි තොරතුරක් සමාජය තුළ ඕනෑ තරම් එතකොට තොරතුරු බිහි වෙනවා. එතකොට ඔය බිහි වෙන තොරතුරු ළමයි කොහොමද බිහි වෙන්නේ කියන එක තමයි අපි ඉගෙන ගත්තේ. ගිය සතියේ මතකද? තොරතුරක් කොහොමද බිහි වෙන්නේ? දැන් මං කිව්වා මැණික් ගලක් හම්බ වුණොත් ඔන්න හරි. වටේට නිවුස් එක යනවා. කොහේ හරි කොරෝනා රෝගියෙක් හිටියොත් ඔන්න නිවුස් එක යනවා. පත්තරෙත් යනවා. ටීවී එකෙත් යනවා. නේද? හරි. එතකොට දැන් ඔන්න ඔය ආකාරවලට මේ වැඩේ සිද්ධ වෙන්නේ. දැන් අපි ඔතන ඔය ටික ඉගෙනගෙන ඇවිල්ලා ළමයි ඩොට් එකේ පළවෙනි පිටුවේ මෙන්න මෙතනදී මේ data creation එහෙම නැත්නම් දත්ත ඒක රාශී කිරීම කියන මාතෘකාවට ආවා. එතනදී අපි ඉගෙන ගත්තා මේ විවිධ ස්ථානවලදී විසිරීලා තියෙන තැන් වල හැමතැනම විසිරීලා තියෙන ළමයි දත්ත එකතු කරගෙන සකස් කරන පිළිවෙලක් තියෙනවා කියලා. දැන් ඔයාලා අවට පරිසරය දිහා බැලුවොත් ඔයාලා දැන් මේ උදේ නැගිට්ටට පස්සේ ඔයාලා හැමතැනම දත්ත විසිරීලා තියෙනවනේ.
නේ ඔයාලා දැන් අහසේ කුරුල්ලෙක් යනවා දැක්කොත් ඒ කුරුල්ලා කියන්නේ දත්තයක්. එච්චරයි. දැන් ඔයා නිකන් අහස දිහා බලාගෙන ඉන්නවා. ඔයා නිකන් කුරුල්ලෙක් දිහා දැකලා කුරුල්ලා කියනවා. ඈ කුරුල්ලෙක්. ඒ කුරුල්ලෙක් කියන වචනේ විතරක් කෙනෙකුට ඇහුණට තොරතුරක් තියෙනවද ළමයි? අම්මා කියනවා එතකොට කුරුල්ලෙක් අහසේ යනවලු ඒ කුරුල්ලා යන්නේ බඩකින්නට කෑම හොයාගෙනලු. එහෙම කියන්න බෑ. මොකද ඔයා කිව්වේ එක වචනයයි. එක වචනයක් කියන්නේ දත්තයක්. වචන ගොඩක් එකතු වෙලා. ඒ කියන්නේ දත්ත ගොඩක් එකතු වෙලා තමයි ළමයි තොරතුරක් හැදෙන්නේ. ඔයාලට කියන්න පුළුවන් අන්න කුරුල්ලෙක් පියාඹනවා අපේ පළතුරු ගහ පැත්තට. එතකොට එයා යන්නේ සමහර ලාවට පළතුරු ගහේ තියෙන පළතුරක් කන්න. එතකොට ඔයාට අන්න ඒ විදිහට එකතු කරාට පස්සේ ළමයි මේක සම්පූර්ණ තොරතුරක් බවට පත් වෙනවා. එතකොට අපි ඕකෙදි කතා කරා ළමයි ඔය ලයිෆ් සයිකල් කියන කාරණාව. ඒ කියන්නේ දත්ත ජීවන චක්‍රය. දත්ත ජීවන චක්‍රය. ද ලයිෆ් සයිකල් data processing life cycle කියන එක. data processing කොහොමද දත්ත සකස් කරන්නේ? දැන් ඔය දත්ත අරගෙන හරි දැන් මෙහෙමනේ දැන් දත්ත කියන දේවල් ළමයි. දැන් දත්ත කියන්නේ ළමයි අකුරු, ඉලක්කම්, සංකේත මේව තමයි දත්ත. එතකොට දැන් ඔයාට නිකන් ඉංග්‍රීසි අකුරු ටිකක් A B C කිව්වා කියලා කෙනෙක්ට එකෙන් තොරතුරක් ලැබෙනවද ළමයි? A B C 1 2 3 ප්‍රශ්නාර්ථය හැෂ් ඔය වගේ දේවල් කිව්වා කියලා කාටවත් ළමයි ඉන්ෆර්මේෂන් එකක් යන්නේ නැහැ. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා මේ දත් ප්‍රොසෙස් කරන්න ළමයි. ප්‍රොසෙස් කරලා බිහි කරන්න තොරතුරක්. පැහැදිලිද? දැන් පොඩි කාලේ ළමයි වචනනේ කියවන්නේ. නේද? පොඩි ළමයි බලන්නකො. මොකද පොඩි ළමයිට ප්‍රොසෙස් කරන්න මොලයක් නැහැ. හරිද? පොඩි ළමයිට ප්‍රොසෙස් කරන්න මොලයක් නැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාලට එන ඉන්පුට් එක එහෙම්මම අවුට්පුට් කරනවා. දැකලා තියෙනවද? එක වචන කෑලි කියවනවා, පොඩි ඔය නිකන් දේවල් කියවනවා මිසක් ඒ ළමයාගෙන් තොරතුරක් එන්නේ නැහනේ. එතකොට මේ ළමයා ළමයි ඩිංග ඒ දත්ත ප්‍රොසෙස් කරන්න ඉගෙන ගන්නවා. අපි උගන්වනවා. ඊට පස්සේ එයා ළමයි දෙන අවුට්පුට් එක අපිට ටිකක් තේරෙනව නේද? එයා ලොකු වෙනකොට කියන ඔන්න බඩකිනි. බඩකිනි. දැන් පොඩි කාලේ යාට දන්නේ නැහැ ළමයි බඩකින්න. එයා අඩනවා. දත්තයක් දෙන්නේ. අඩනවා. අපි දන්නව තොරතුරක්. මේ අඩනවා කියන්නේ එහෙනම් එයාට බඩකිනි ඇති. හැබැයි එයා ටිකක් ලොකු වෙනකොට එයා ප්‍රොසෙස් කරනවා. දැන් එයා කියනවා අම්මේ බඩගිනි. ඒ කියන්නේ කාලයක් යනවා ළමයි දත්තයක් ප්‍රොසෙස් කරගෙන තොරතුරක් බවට පත් කරන්නත් ළමෙක්ට. පැහැදිලිද? ඊට පස්සේ එයා මොකද කරන්නේ? අපි ළමයි මොන්ටිසෝරියේ ඉඳලා ඔන්න උසස් පෙළ දක්වා එයාව යවනවා. එයාට ලැබෙන දත්ත ප්‍රොසෙස් කරන්න ඉගෙන ගන්න. ඔයගොල්ලෝ මේ ඉස්කෝලේ යනවා පන්ති යනවා කියලා එන්නේ මොකටද? ඔයාලගේ මොලේ දියුණු කරගන්නවා ඔයගොල්ලෝ තමන්ට ලැබෙන දත්ත නිවැරදිව ප්‍රොසෙස් කරගන්න. ඔතනනේ ළමයි තරගෙ තියෙන්නේ. ඔයාලා හැමෝටම දැන් මේ පන්තියේ ඉන්න හැම ළමයටම මම දෙන්නේ දත්තනේ. මේ මම දෙන්නේ දත්ත. හැබැයි මම පිට කරන්නේ මගේ කටෙන් තොරතුරු. ඒක ඔයාට මොකක්ද? ඔයාට ඒක දත්තයක් ළමයි. දැන් ඊට පස්සේ ඔයා මෙහෙම කියයි. හරිද? මේක හරියටම තේරුම් ගන්න. ඒතර ඔයා කියයි ඉතින් සර් කියන්නේ ABCD 1 2 3 නෙවෙයිනේ. නෑ එහෙම දේවල් ටික මම ප්‍රොසෙස් කරලා මම අවුරුදු ගානක අත්දැකීම් වලින් ඒ ටික ප්‍රොසෙස් කරලා ඔයාලට මේ දෙන්නේ ළමයි තොරතුරු. මේ වගේ තොරතුරු ඔයාලට හැමතැනින්ම එනවා. ඉස්කෝලේ ගුරුවරයාගෙන්, පන්ති වලින්, දෙමාපියන්ගෙන් මේ පාඩම ගැන. ඒ ඔක්කොම ඕගොල්ලන්ගේ ඔළුවේ ප්‍රොසෙස් කරලා ඔන්න ඔයාලා දෙන්නේ නැවත තොරතුරක්. හරිද? හරි. දැන් මම ඒක මේ විදිහට ඇදලා පෙන්නන්නම්කෝ. මේ සමහරුන්ට කට් වෙනවලු ළමයි කට් වෙන්නේ නම් ඉතින් හරි කට් වෙන්නේ නම් සිග්නල් මදි වුණාම මොකද කරන්නේ? ඉතින් හරි ගැටලු. පන්ති පටන් ගන්නකම් කවදා හරි මේ වැඩ ටික මේ විදිහට කරගෙන යන්න. හරි ඉතින් මම වයිට් බෝඩ් එක අරන් පොඩ්ඩක් ඔයාලට දැන් මේක පැහැදිලි කරනවා. ඔයාලත් පොතේ අවශ්‍යයි නෝට්ස් ලියා ගන්න. හරි. මෙන්න මෙහෙමයි සිද්ධාමයේ සිද්ධ වෙන්නේ. දැන් තත්ත. එහෙම නැත්නම් අපි කියනවා වට data කියලා. දැන් මේ data කියන දේවල් ළමයි ගමන් කරලා මොනවා වෙනවද මේවා ප්‍රොසෙස් වෙනවා.
හරි. දැන් O level වලටත් මේවා ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. නමුත් මේ O level part එක නෙවෙයි මෙතනදී අපි මේ කරන්නේ. හොඳේ. මේ process එක අවසානයේදී එළියට එන්නේ info. එහෙම නැත්නම් අපි කියනවා information, තොරතුරු. එහෙනම් data process information නේ. ළමයි මෙන්න මේ තොරතුරු තමයි අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේ වටින්නේ. ඔය information එක ළමයි ඔයාට දැන් ඔයා මේක ඔයාට එන්නේ ළමයි නැවත data එකක් විදිහට. තේරුම් ගන්න. ඔයා මොකද කරන්නේ? ඔයාගේ මොලේ විසින් මේක process කරනවා. මොකද ඔයා මේ දේ තේරුම් ගන්න විදිහ වෙනස්නේ. අපි දන්නේ නැහැනේ ළමයි මේ තොරතුරු ඔයා කොහොම තේරුම් ගත්තද කියලා. නේද? දැන් ටීවී එකේ ඔයාට දෙන්නේ තොරතුරුනේ නිවුස් වලට. ඒ නිවුස් ඔයා අරගෙන නැවතත් ඔයා process කරලා නේද තව කෙනෙක්ට කියන්නේ. 11 ඉඳලා සඳුදා උදේ 4 වෙනකන් සංචරණ සීමා දැම්මා. නෑ ලොක්ඩවුන් කරා. ඔයාට ඔය එක කතා කිව්වේ. ඊගාවට ඔයා මේක process කරලා නැවත එළියට දෙන්නේ ළමයි ආයේ information එකක් විදියට. තේරුණාද? මම ඕක ඔයාලට තව තේරෙන්න මෙන්න මෙහෙම කියලා දෙන්නම්. ළමයි කම්පැනි එකක් ආයතනයක් මේ නූල් තියෙන්නේ. නූල් data විදිහට අරගෙන ඒවා process කරලා P කියලා දාන්නම් process කරලා නිමි ඇදුම්. එහෙම නැත්නම් අපි ළමයි නිකන් රෙදි කියලා ගමුකෝ. හරි රෙදි. රෙදි විදිහට එළියට දෙනවා. රෙදි කියන්නේ ළමයි අර කට් පීස් කියලා කියන්නේ නිකන් මෙහෙම මහපුව නෙවෙයි. හොදේ මහපුව නැත්තේ නිකන් මෙහෙම රෙද්දක්. නූල් වලින් හදපු රෙද්දක්. ඊගාවට මොකද වෙන්නේ? මේ රෙදි ටික ළමයි ඔන්න කවුරු හරි අරගෙන එනවා මහන්න. එයා මේ රෙදි ටික මේ විදිහට එයාගේ දත්ත වලට භාවිතා කරලා එයාගේ දත්ත විදිහට එයා ගන්න මේ රෙදි. අරගෙන හැවිලා එයාව process කරලා ළමයි මහනවා මොනවද? ඇදුම්. ඒ ඇදුම් කියන්නේ එයාගේ information එක. පැහැදිලිද දැන්? බලන්නකො process දෙකක්. දැන් මේ ඒ කියන කම්පැනි දැන් කම්පැනි දෙකක් ගමුකෝ. ඒ කියන කම්පැනිය නූල් අරගෙන එයාලා හදනවා රෙදි. එහෙනම් එයාලගේ output එක තමයි රෙදි. එයාලගේ තොරතුරු තමයි රෙදි නේ. මේවා input data තමයි input. මේක තමයි output එක. ඒතර මැද process වෙලා මේක රෙද්දක් හැදුනා. ඒ output එක ළමයි B කියන කම්පැනිය ගිහිල්ලා මොකද කරන්නේ? එයාලගේ නැවත input එක විදිහට ගන්නවා. අන්න අපි input එක අපි අරන් ආව රෙදි. දැන් රෙද්ද වැඩක් නැහැ නේ උන්ට. උන් ඒක මහනවා, process කරනවා. මහලා උන් output කරනවා ළමයි ඇදුම්. දැන් ඔය ඇදුමත් අපිට ඕනන් ඇවිල්ලා. දැන් මේ වගේ ඇදුමක් කියලා මේ ඇදුමත් ගහලා අපිට ඕනන් තව කෙනෙක්ට පුළුවන් නෑ රීමේක් කරන්න ළමයි. මෙතනින් පොඩි බැජ් එකක් ගහනවා, පිටිපස්සෙන් පොඩි ලෝගෝ එකක් ගහනවා. නේද? එහෙන් මෙහෙන් කෑලි අල්ල තව කෙනෙක්ට විකුණන්න පුළුවන්. එහෙනම් ඔයාලා මෙතනින් තේරුම් ගන්න මේ දත්ත සහ තොරතුරු එහෙම නැත්නම් මේ ඉන්පුට් අවුට්පුට් කියන දේවල් ළමයි කෙනෙක් ඒක දිහා දකින විදිහ අනුවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට හැම වෙලෙම තමයි. දැන් අපි ගත්තොත් මේ ෆෝන් එක ඇවිල්ලා මේ Samsung සමාගම නිකුත් කරපු අවුට්පුට් එකනේ. මේක තොරතුරු. Samsung ලා අලුතෙන් ෆෝන් එකක් එළියට දානවා කියන තොරතුරු ලැබෙනකන් අපි බලන් ඉන්නවනේ. පැහැදිලිද? අපි ඒක බලන් ඉන්නේ එතකොට ළමයි මේක අපිට ඕනි හින්දා. ඒගාවට මේක ළමයි අපිට ගෙනහල්ලා ආයි විකුණන්න පුළුවන් නේ. එතකොට මේක Samsung ලාගේ තොරතුරු අපිට තොරතුරක් වෙන්නේ විකුණන කෙනෙක්ට නම්. මොබයිල් ෆෝන් අලෙවි කරන කෙනෙක්ට නම්. තවත් විදිහකට. හැබැයි අපිට මේක යාළගේ ෆයිනල් අවුට්පුට් එක. ඒතර අපිට කෑම එකක් වුණත් එහෙමයි. දැන් කෑම එකක් හදන්න අමුද්‍රව්‍යනේ ගන්නේ ළමයි. හාල්, පොල්, මේද මිරිස් කුඩු ලුණු. ඕවා යාළගේ අමුද්‍රව්‍ය. ඒ තමයි යාළගේ දත්ත. ඒගොල්ලෝ ඒක ප්‍රොසෙස් කරලා කෑම එකක් හදනවා. ඔන්න කඩෙන් අපි කෑම එකක් ගේනවා. දැන් අපිට පුළුවන් කඩෙන් ගේන කෑම එක ළමයි ආයෙ කෑලි බෑලි දාලා වෙනස් කරලා තව මොකක් හරි දෙයක් කරලා ආයෙ තව තැනක විකුණන්න. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ළමයි අපි මේක කතා කරා. එතකොට දැන් ඔය කතා කරපු එක ළමයි අපි ඊගාවට චුට්ටක් වෙනස් කරා මෙන්න මේ විදිහට. දත්ත ලබා ගන්න ක්‍රම අර විදිහට නැතුව අපේ පාඩමට අදාළව අපි කම්පැනි එකක් වගේ දෙයක් කරද්දි කොහොමද දත්ත එකතු කරන්නේ? රයිට්. අපි කිව්වා සම්මුඛ සාකච්ඡා තියලා දත්ත එකතු කරන්න පුළුවන්, නිරීක්ෂණය කරලා දත්ත එකතු කරන්න පුළුවන්, ප්‍රශ්නාවලි භාවිතා කරලා දත්ත එකතු කරන්න පුළුවන්, සමීක්ෂණයක් කරලා දත්ත එකතු කරන්න පුළුවන්. රයිට්. අපි ඔය ටික කතා කරලා අද එනවා අපි මෙන්න මෙතෙන්ට කළමනාකරණය මැනේජ්මන්ට් ටියුට් නැති කට්ටියට ලියා ගන්න පුළුවන් දත්ත ජීවන චක්‍රයේ අංක 2 life cycle of data number 2 management අපි ඒ කියන්නේ life cycle of data කියන topic එක ඇතුලේ අපි ලියන sub topic එකක් විදිහට number 2 topic එක ලියනවා management එහෙම නැත්නම් ළමයි දත්ත ජීවන චක්‍රයේ දෙවනි මාතෘකාව කළමනාකරණය අපි ඊගේ සතියේ කතා කරේ අංක 1
ඒ කියන්නේ දත්ත ඒක රාශී කිරීම. අද අපි කතා කරනවා කළමනාකරණය කියන කොටස. හරි දැන් අපි බලමු. ඔන්න දැන් ළමයි පිළියෙල කරන්නේ. කියන්නේ සෝරි කළමනාකරණය මැනේජ් කරන්නේ. දත්ත මැනේජ් කරන්නේ ළමයි අපි දත්ත මෙතනින් ගත්තහමනේ. දැන් මේ කාරණා හතරෙන්ම අපි කරේ ළමයි දත්ත ලබා ගත්තා. කෙනෙක් එක සම්මුඛ සාකච්ඡාවක් තියලා එයාගේ දත්ත ටික ගත්තා. එයා දිහා බලන් ඉඳලා දත්ත ටික ගත්තා. ප්‍රශ්නාවලියක් භාවිතා කරලා ටික දාන්න කියලා දත්ත ටික ගත්තා. සමීක්ෂණයක් කරලා දත්ත ගත්තා. මෙහෙම ගත්ත දත්ත තමයි දැන් අපි මැනේජ් කරන්න ඕනි කළමනාකරණය. ඒතකොට data management includes a set of administrative tasks such as validating data. අපිට දත්ත පිළියෙල කරගන්න වෙනවා, වැලිඩේට් කරගන්න වෙනවා. වැලිඩේට් කරගන්න වෙනවා. ඒ කියන්නේ මේවා ළමයි හරිම දත්තද? මේවට වැලිඩේට් එකක් තියෙනවද? storing data. මේවා ගබඩා කරන්නේ කොහොමද? කම්පියුටර් එක. and protecting process data. එහෙම නැත්නම් අපි කොහොමද මේවා සකස් කරන්නේ? in addition to that, keeping that securely and making them accessible for use are some other tasks carried out in management of data. හරි. දැන් ඕක එතකොට ඔයාලට කියව ගන්න පුළුවන්. ඔය ඉංග්‍රීසි මීඩියම් කරන කට්ටියට ඔය කොටස දැම්මේ. ඒකෙම සිංහල ටික තමයි මම මේ පහලින් දාලා තියෙන වෙනම කාණ්ඩ විදිහට කඩලා. මොකද අපිට කළමනාකරණය යටතේ ඔය යටින් දාලා තියෙන තරු පහ විතරයි අපිට ඕනි වෙන්නේ. කළමනාකරණය කියන්නේ ළමයි දත්ත පිළියෙල කිරීම. හොදට අහගන්න මොකද්ද පිළියෙල කිරීම කියන්නේ. දැන් පොත තියෙන කට්ටියට ඕන නම් පුළුවන් ඒවා පැහැදිලි කරලා ලියා ගන්න මෙන්න මෙහෙම. ඉන්න බාන්න පොඩ්ඩක්. ගොඩක් ළමයිට මේ zoom එක අවුල් වෙනවනේ. හරි. එයාලා inbox දානවා මට ඉතින් මොකද කරන්නේ? දුක තමයි. හරි. දත්ත පිළියෙල කිරීම. ළමයි සාමාන්‍යයෙන් අපි දත්ත දැන් ඒක රාශී කරනවානේ. කලින් අවස්ථාවේ ලයිෆ් සයිකල් නේද? data life cycle එකේදී අපි අංක 1 දී දත්ත ටික ගත්තානේ. ඔය ගන්න දත්ත එහෙම්මම අපිට process කරන්න දාන්න බෑ. දැන් මෙහෙම හිතන්නකො උදාහරණයක්. ඔයා හාල් ගේනවා කඩේ. හාල් ගේන්නේ මොකටද? උයන්න. උයනවා කියන්නේ process කරනවා. ලැබෙන්නේ මොනවාද? බත්. බත් කියන output එක, බත් කියන තොරතුරු, බත් කියන අවසාන information එක. හැබැයි ළමයි ඔයාට අර ගේන හාල් එහෙම්මම ගිහලා හැලියකට දාලා වතුර දාලා උයන්න පුළුවන්ද? බෑනේ ළමයි. ඔයා ඒක ඊට කලින් මොනා කරන්න ඕනේද? වැලිඩේට් බලන්න ඕනේ. කියන්නේ හාල් වල ගල් තියෙනවද, වැලි තියෙනවද, සත්තු ඉන්නවද, ජරාව තියෙනවද කියලා ඒව හොයලා කරලා බී තියෙනවද ඒව හොයලා ඊට පස්සේ ඒව හොදලා පිළියෙල කරගන්න ඕනේ ළමයි. දත්ත ආදානය කරන්න කලින්, ඉන්පුට් කරන්න කලින් වලදට. එහෙම නෙවෙයිද ළමයි? ඕනිම දෙයක් මම මේක උදාහරණයක් වඩ කිව්වේ මේ හාල් කියලා. දත්තත් එහෙමයි. ඒ ගන්න දත්ත එහෙම් පිටින්ම අපි ගන්නෙ නෑ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. ඔයා දැන් පත්තර වාර්තා කරන කෙනෙක්. ඔයා කරන්නේ පත්තරේ ලියන එක. ඔයා පත්තරේ ලියනකොට ළමයි ඔයාගේ කනට ඇහෙන කොම ටික පත්තරේ ලියනවද? ආවල් එකා මෙහෙම එකෙක් ඌ මෙහෙම හොරා කහලා තියෙනවා මෙහෙමයි කියලා යාගේ පුද්ගලික විස්තරයි ඔක්කොම දාලා. ඔයා ලියන්නේ නෑ ළමයි. ඔයා බලන ඔයාට ලැබුණු දත්ත ප්‍රොසෙස් කරන්න කලින් මොනවද මම මේකෙන් ගත යුතු දේවල්, ගත නොගත යුතු දේවල්. මේකෙන් මම සමාජයට දෙන පණිවිඩය මොකක්ද? මම දෙන්න ඕනේ නිවුස් එක කොහොමද දෙන්න ඕනි? ඒ නිවුස් එක ගැලපෙනවද? ඒ පිළියෙල කරන්න ඕනි ළමයි ඒකයා. එහෙම කරන්නේ නැතුවනේ ළමයි ගොඩක් වෙලාවට මේ පත්තරවල වැරදි නිවුස් යන්නේ. ටීවී එකේ වැරදි නිවුස් යන්නේ. ඒවට එරෙහිව කොච්චර නඩු මාර්ග වලට ගිහින් තියෙනවද? හොඳට හොයලා බලන්න. අපේ පාඩමෙන් අපි ඉගෙන ගන්නෙත් ඒක ළමයි. සමාජයේ පුරා ඕනෑ තරම් දත්ත තියෙනවා. මේ දත්ත තමයි වටින්නේ මිනිස්සුන්ට. මම ඔයාලට කිව්වනේ අගහරු වලට යානා යවන්නේ අගහරු වල තියෙන දත්ත අරගෙන එන්න. ඒ දත්ත වලින් අපි ගන්නවා තොරතුරක්. අගහරු වල හුස්ම ගන්න පුළුවන්ලු, අගහරු වල වතුර තියෙනවලු. අන්න ඒ වගේ තොරතුරු අපි ගන්නෙ. එහෙනම් ඒක කොහොමද සිද්ධ කරන්නේ කියන එක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. රයිට්. එහෙනම් ළමයි කළමනාකරණය කියන්නේ මේ දත්ත පිළියෙල කරන්න ඕනේ. මොකද අපිට ඒ දත්ත ඒ විදිහටම සකස් කිරීමේ කාර්යයට ගන්න බෑ. එහෙනම් ඒව අපි සුදුසු ආකාරයට සූදානම් කරගන්න ඕනේ. එහෙනම් අවශ්‍ය දත්ත අරගෙන අවශ්‍ය දැති දත්ත ඉවත් කරලා මේක සුදුසු ආකාරයට හදන්නේ ඔන්න ඔය පිළියෙල කිරීමේ කාර්යයේදී. ඊගාට අපි එනවා ළමයි දත්ත ආදානය, data input. ඔන්න දැන් දත්ත ටික පිළිවෙලට අපි හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ දත්ත දැන් input කරන්න. එහෙනම් පිළියෙල කරගත් දත්ත පරිගණකයට ඇතුළත් කරන්නේ මෙන්න මේ පියවරේදී.
ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා මේක බාර දෙනවා පරිගණකයට. ඒ කියන්නේ අපි එක්ක ළමයි මේක ටයිප් කරනවා, එක්ක වෙනත් මාර්ග වලින් පරිගණකයට ලබා දෙනවා. මේකේ ඕනි තරම් දේවල් තියෙනවා පරිගණකයකට දත්ත ලබා දෙන්න. හරි. එතකොට මේක අපි නිවැරදිව ආදානය කරන්න ඕනි. ගොඩක් වෙලාවට දැන් ඔය අපි softwares හදනකොට, design හදනකොට ඒ වගේ දේවල් කරද්දි තමයි මේ වගේ දත්ත ආදානය කිරීමක් සිද්ධ වෙන්නේ. හරි. ඔන්න දැන් පරිගණකයේ ලෑස්ති දත්ත සකස් කරන්න. ඔයා කීබෝඩ් එකකින් හරි වෙනත් මාර්ගයකින් හරි කොහොම හරි පරිගණකයට දත්ත ටික ලබා දෙනවනේ ඉන්පුට් කරනවනේ. එතකොට දත්ත ටික ඉන්පුට් කරාට පස්සේ දැන් දත්ත සකස් කරන්න ලෑස්ති වෙනවනේ data processing method එකට එනවනේ. හරි. එතකොට ළමයි දත්ත නිකම් ප්‍රොසෙස් කරන්න බෑ කම්පියුටර් එකකට. දැන් උදාහරණයක් විදිහට ඔයාලට ටයිප් කරන්න පුළුවන් නේ. දැන් ඔයාලා ලියුමක් ටයිප් කරනවා කියලා හිතන්නකෝ පරිගණකයකින්. එතකොට දැන් ලියුමක් ටයිප් කරනකොට ඔයාට කීබෝඩ් එක තියෙනවා. පේනව නේද? හරි. දැන් මේ කීබෝඩ් එක මෙහෙම නිකන් ටයිප් කරපු පළියට පරිගණකයට දත්ත යන්නේ නැහැ. දත්ත යනවා. ඔයා කීබෝඩ් එක ප්‍රෙස් කරනකොට දත්තයක් යනවා. හැබැයි ඒක පරිගණකයේ අඳුරගන්නේ නැහැනේ හරි විදිහට. එහෙනම් ඔයාට දැන් එතකොට ඔයා මේ data එක මෙහෙම කීබෝඩ් එකක් අරගෙන ආවට ගියාට ටයිප් කරන්නේ නැහැ නේ ළමයි. ඔයා හිතනවා මේ දත්තේ මං ටයිප් කරන්න ඕනිද? දැන් ඔයාගේ නම ටයිප් කරන්න කිව්වම ඔයා ඔයාගේ නම මිසක් වෙන නම් ටයිප් කරන්නේ නැහැ නේ. ඒකයි පළවෙනි කේද අපි කිව්වේ පිළියෙල කරනවා. ඔයා ඔයාගේ මනස විසින් ඉන්පුට් කරන්න ඕනි දත්තය නිවැරදිව පිළියෙල කරනවා. මං ටයිප් කරන්න ඕනි මොකක්ද? මං ටයිප් කරන්න ඕනේ නැත්තේ මොකක්ද? ඊට පස්සේ ළමයි දැන් ඔන්න අපි දත්තය ඉන්පුට් කරාට පස්සේ ළමයි පරිගණකයට දැන් පරිගණකයේ මේක ප්‍රොසෙස් කරගන්නේ කොහොමද? එහෙනම් ඒ සඳහා සුදුසු මෘදුකාංගයක් ඕනි. ඒ කියන්නේ ඔයා ලියුමක් ටයිප් කරනවා නම් ළමයි ඔයාට දත්ත ඇතුළත් කරන්නත් ඒ ඇතුළත් කරන දත්ත ප්‍රොසෙස් කරන්නත් මොකක්ද ඕනේ මෘදුකාංගේ? අපි හැමෝම දන්න Microsoft ලගේ Word. Microsoft Word කියන software එක පාවිච්චි කරන්න වෙනවා. ඒතර Microsoft Word එකෙන් මොකද වෙන්නේ? ඔයා දැන් ආදානය කරන දත්ත ටික එයා ළමයි තනිවම සකස් කරගන්නවා. ලස්සනට ඔයා ටයිප් කරන ටික වැටෙනවා. පේලියක් ගානේ වැටෙනවා. අකුරු ලොකු පොඩි කරගන්න පුළුවන්. ලස්සනට මේක ප්‍රොසෙස් කරන්න පුළුවන්. එහෙනම් ඔයාට ওই විදිහට ලියුමක් ඇතුළත් කරලා තොරතුරක් විදිහට ලියුම එළියට ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඒක තමයි දත්ත සැකසීම කියන්නේ. හරි. එතකොට මේ දත්ත සැකසීමේදී Word තමයි ළමයි දැන් එයා සකස් කරනවා තමයි. එයා Word software එක මුදුකාංගේ භාවිතා කරලා මේක සකස් කරනවා තමයි. හැබැයි මතක තියාගන්න එයා තමයි ළමයි ප්‍රතිදානීය නිර්මාණය කරන්නේ. ඔයාට දැන් මේක ලියුමක් විදිහට ඕනි. ඔයා මේ ටයිප් කරලා හදාගත්ත document එක letter එකක් විදිහට PDF එකක් විදිහට save වෙන්න ඕනි පරිගණකය තුල. එහෙනම් අපි කියනවා ප්‍රතිදානය. ඔයාගේ output එක ඔයාට හදලා දෙන්නේ මේ මුදුකාංගයමයි. හරිද? එතකොට ඔයා දත්ත සකස් කරගන්නකොට ඔන්න බිහි කරගන්න තොරතුරු දැන් අවසානයේදී ඔයාට තොරතුරක් එනවා මේක output වෙන්න ඕනේ. එතකොට මේක output කරන්න පුළුවන් එකක් display එකකින් output වෙනවා. එහෙම නැත්නම් print out එකකින් output කරගන්න පුළුවන්. එහෙම නැත්නම් PDF එකකින් output කරගෙන ළමයි අපිට මේක වෙනත් තැනකට share කරගන්නත් පුළුවන්. පැහැදිලිනේ ඔන්න output එක ගැන එතකොට ඒක අපි මේ දන්න කාරණා ටිකක් මේ අපි කතා කරන්නේ. ඊට පස්සේ වාට පුළුවන් ළමයි අනාගත භාවිතයට අනාගතයේදී නැවතත් මේ ලියුම ඕනි වුණොත් පසුකාලීනව මේක ඕනි වුණොත් අනාගත භාවිතයේ සඳහා ඔයාට මේක ස්ටෝරින් ඒ කියන්නේ ගබඩා කරන්න අපි කියනවා සේව් කරගන්න පුළුවන් ස්ටෝර් කරගන්න පුළුවන් එක්ක පරිගණකේ එක්ක පෙන් ඩ්‍රයිව් එකක එක්ක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක ක්ලවුඩ් එකේ හරි කම්පියුටරේ හරි පෙන් ඩ්‍රයිව් එකක හරි ඔයාට ඕනිම තැනක මේ ඩොකියුමන්ට් එක සේව් කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය කොටසට අපි කියනවා දත්ත ජීවන චක්‍රයේ කළමනාකරණය. දත්ත ආවට ගියාට අපි වැඩ කරන්නේ නැහැ ළමයි. අපි කොහොමද වැඩ කරන්නේ? පිළියෙල කරනවා, දත්ත ආදානය කරනවා, දත්ත සකස් කරනවා, ප්‍රතිදානය කරනවා, ගබඩා කරනවා. මෙන්න මේ කාරණා ටික හරියට පිළිවෙලට සිද්ධ වුණොත් අපේ වැඩ ටික හරියට වෙනවා. ඉතින් ඔයා නොදැනුවත්වම ඕක තමයි වෙන්නේ. නේද? ඔයාට contact number එකක් ෆෝන් එකේ සේව් කරන්න ඕනි process එක ඇහුවොත්. ඔයා contact number එක සේව් කරන්න කලින් පිළිවෙලට ළමයි හදා ගන්නවා. හරි නම්බරේ හරි නම හරි ඒ ටික ඔළුවෙන් හදනවනේ ළමයි. ඊට පස්සේ දැන් ඔයා ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. ඔයා ඉස්සෙල්ලාම බිංදුවනේ ටයිප් කරන්නේ. නැත්නම් ඔයා බිංදුවට කලින් වෙන අංකයක් ටයිප් කරාට වැඩක් නැහැ. හේතුව ඔයා පිළිවෙලට හදාගෙන තියෙන්නේ ෆෝන් නම්බර් එක පටන් ගන්න අංකය බිංදුව. තේරුණාද? ඒක බිංදුවෙන් පටන් ගන්නනේ. ඒක ඔයා දන්නවනේ. අන්න දැන් ආදානය කරා. දැන් ආදානය කරන්නේ ෆෝන් එකේ මේ ලොක් එක තියෙද්දි නම්බර් එක ගැහුවට නැහැ නේ ළමයි. ඔයා ෆෝන් නම්බරේ එන්ටර් කරන්නේ ෆෝන් එකේ නම්බරේ එන්ටර් කළ යුතු තැනනේ. ඒකට තමයි ළමයි අපි කියන්නේ ඒ දත්තේ සකස් කරන්න මුදුකාංගයක් ඕනි. ඒතර ඔයා මේ දත්තේ සකස් කරන්නේ ළමයි ෆෝන් නම්බරේ ටයිප් කරන තැන. ඔන්න දැන් එතන ටයිප් වෙනවා. ටයිප් වෙනකොටම ඔයාට අවුට්පුට් එක පෙන්නනවා. නේද? ඔයා නම්බරේ ටයිප් කරනකොටම ඔයාට පෙන්නනවා නේද ටයිප් කරන්නේ අවුට්පුට් එක. අවුට්පුට් එක පෙන්නනවා. ඔයා ඒ ගමන් ඔන්න
නම ටයිප් කරනවා. අපි ඇඩ් කන්ටැක්ට් වලට ගිහිල්ලා නමක් ටයිප් කරනවා. දැන් නම ටයිප් කළා. පසු ඔයා මේ නම්බරේ ටයිප් කරන්නේ ඇයි ළමයි? ඔයාට පසු කාලීනව අනාගතයේදීත් මේ නම්බරේ ඕනේ හින්දා. ඔයාට අනාගතයේ අවශ්‍ය නැති නම්බරයක් නම් ඔයාට ෆෝන් එකේ සේව් කරන්න ඕනේ නෑනේ. නේ ඔයාට හැම කෝල් එකකම හැම නම්බරයක්ම සේව් කරනවද? නෑනේ ළමයි. ඒ ඇයි ඔයාට අනාගත භාවිතයට ඒක ඕනේ නෑ. හැබැයි ඔයාගේ හිත දන්නවා මට මේක අනාගත භාවිතයට ඕනේ future use. මට මේක use කරන්න ඕනේ future එකට. ඒ නිසා ඔයා මේක ගබඩා කරනවා. ඔන්න ඔහොම තමයි ළමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. යෝ කෝල් එනවනේ ඉතින්. ඔකේ අන්තයි මම මේ ක්ලාස් එකේ ඉන්නේ. මේ සර් ආයෙත් පන්තිකස පොඩි දෙයක් අහගන්න සර්. ඒකනේ මම කට් කරේ මැසේජ් එකක් දාන්න. හරි. හරි. දැන් මම හිතනවා මේක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මේ අපේ සාමාන්‍ය ජීවිතේම තිබ්බ දෙයක්. ඔළුවටම යන්න මම මේ කියලා දුන්නේ. ආයෙ මේවා පාඩම් කර කර දගලන්න ඕනේ නෑ ළමයි. දැම්මම ඔයාලට මේක තේරුණා තමන්ගේ ජීවිතේ තමන් වැඩ කරන්නේත් ওই විදිහට. හරිද? ඔයගොල්ලෝ ගිහිල්ලා ඕනෙම දෙයක් කරනවා. අවසානයේ ඔයාට අනාගතයේදී ඒ දේ ඕනේ නම් තමයි ඒ දේ තියාගන්නේ. එහෙම නැත්නම් ඒකේ වෙලෙම ඩස්බින් යවනවා. වැඩක් නෑ. අනාගතේට ඔයාට අවශ්‍යතාවයක් නෑනේ මේක. දැන් පත්තරයක් වුණත් ඔයා තියාගන්නේ අනාගතයේදී මේ පත්තරේ හොදයි කියලා හිතුනොත් නේ. එහෙම නැත්නම් ඔයා මේ පත්තරේ මොනව කරනවද? බත් උතනවා. නේ බත් උතනවා. බිස්කට් එකක් වුණත් ඔයා එහෙමනේ. බිස්කට් එකක් කන්නවා තොරතුරක් මේ කන්නේ. ඒක ඔයාට ඉන්පුට් එකක්. නමුත් ඒක ඒ කම්පැනි අවුට්පුට් එක. තොරතුර බිස්කට් එක කියන්නේ. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි ওই දේවල් ටික සිද්ධ වෙන්නේ. රයිට්. එහෙනම් අපි මේ කල්පනාකරණයේ කොටස ඉවර වෙලා ඔන්න එනවා දත්ත ජීවන චක්‍රයේ තුන්වෙනි කොටසට අභාවිත දත්ත. ඔබ්ස්ලෝට් data. රයිට්. ලියා ගන්න ටියුටර් එක නැති කට්ටිය මාතෘකාව. ටග්ගල WhatsApp රීඩින් එකට පවර් කට් එකක්. මට ඉතින් මන් දන්නේ මොනවා කරන්නද කියලා ළමයි ඔන්ලයින් නම් මට එපා වෙලා තියෙන්නේ. හරියට වැඩේ කරගන්න බෑනේ. ඉගෙන ගන්න ළමයි. ඉගෙන ගන්න කැමති වමනාවෙන් වැඩ කරන ළමයිට එක්ක කරන්ට් එක නැහැ, එක්ක සිග්නල් නැහැ. එක්ක ෆෝන් එකක් නැහැ. ඉගෙන ගන්න කැමති නැති ගෙදර වමනාවට ඉගෙන ගන්න අපේ වමනාවට ඉගෙන ගන්න ළමයිට ෆෝනුත් තියෙනවා, සිග්නලුත් තියෙනවා, කරන්ට් එකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. හරි. ඉතින් ඕක තමයි ඇත්ත தත්ත්වය. හරි අපි යමයි අභාවිත දත්ත ගැන කතා කරමු. මේකත් ඕගොල්ලෝ දන්න දෙයක්. හැබැයි මේක ඕගොල්ලෝ වැඩි අහලා නැති දෙයක්. අභාවිත දත්ත. හරිද? කියන්නේ අභාවිත කියනකොට නම් පොඩ්ඩක් තේරෙනවා නේ. අභාවයට ගිය දේවල් එක්ක භාවිතයක් නැති දේවල්. හරිද? හරි. ඉතින් අපි බලමු මොනවද මේ අභාවිත දත්ත කියන්නේ. දැන් මේකේ නෝට් එකේ තියෙනවා මෙන්න මෙහෙම. හරි ස්ක්‍රීන් එක උඩට කරා. දත්ත ප්‍රයෝජනයට ගත හැකි වන්නේ ඒවත් තොරතුරු බිහි කර ගැනීමට භාවිතා කිරීමේ හැකියාව පවතින්නේ නම් පමණි. දැන් අපි මෙච්චර වෙලා කතා කරා දත්ත වලින් තමයි තොරතුරු බිහි වෙන්නේ කියලා. ඒක ඇත්ත. හැබැයි මෙතනදී කියනවා ළමයි දත්ත වලින් ඔයාට ප්‍රයෝජනයක් තියෙන්නේ ඒකෙන් තොරතුරක් බිහි කර ගන්න පුළුවන් නේ. පුළුවන් නන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ ළමයි මම ඔයාලට කිව්වා අමුද්‍රව්‍ය භාවිතා කරලා කෑමක් හදන්න පුළුවන්. ඉතින් අමුද්‍රව්‍ය ඔයාට වටින්නේ යම්කිසි අමුද්‍රව්‍යයක් ඔයාට වටින්නේ ඒකෙන් කෑම එකක් හදන්න පුළුවන් නේ. පුළුවන් නම් විතරනේ. ඔයාලට කවුරු හරි දෙනවා ළමයි ගහලා මේ ගල් කැට ටිකක්. පුතේ මේ ගල් කැට ටික තියාගන්න කවදා හරි ඔයාට බඩකිනි වුණාම කෑමක් කන්න පුළුවන්. ඒතකොට ඔයා කියයි පිසුදෝයි මට මේව වැඩක් තියෙයිද? මට කවදා හරි දවසක මේ ගල් කැට වලින් මට භාවිතා කරන්න පුළුවන් කෑමක් හදන්න පුළුවන්ද? කන්න පුළුවන් කෑමක් හදන්න පුළුවන්ද මට? මේවා මේ අභාවිත දේවල් මේවා වැඩක් නැහැ නේ. ඔයාට එහෙමනේ ළමයි ඔයාට ගහලා ළමයි පුස්කාපු හාල් ටිකක් දුන්නොත් ඔයාගේ මට වැඩක් තියෙන මේ පුස්කාපු හාල් වලින් මට මේ පුස්කාපු හාල් භාවිතා කරලා කවදාවත් තොරතුරක් බිහි කරගන්න බෑ කෑම එකක් හදන්න බෑ. අන්න ඒ වගේ තමයි ළමයි ලෝකේ පුරා දත්ත තියෙනවා අපිට තොරතුරක් බිහි කරගන්න බැරි දත්ත. දැන් මට කියන්න මේ මොන වගේවද කියලා ඔයාලා දැන්ට තේරුණ පැත්තෙන් නිකන් මට ටක් ගාලා chat එකේ දාගෙන යන්න බලන්න ළමයි. මොනවද මේ වගේ තොරතුරක් බිහි කරගන්න බැරි දත්ත. ඒතර මම පොඩ්ඩක් බලන්නම් ඕගොල්ලෝ කොහොමද මේක අවබෝධය ඕගොල්ලන්ට මේක ගැන තියෙන. 22 ඉන්නව නම් ඒගොල්ලෝ උත්තර දෙන්න එපා.
මම කිව්වනේ මයික් එකවත් ඔන් කරලා උත්තර දෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. කොහොමද අනේ අර 800 පරාද කරන්නේ අපි. පළවෙනි පාඩමේ දෙවෙනි දවසේදීම නේද ඔයගොල්ලෝ කතා කරන්න ඔච්චර ලැජ්ජ නම් දැන් මට කියන්න වෙන්නේ මෙතන ඉන්න ළමයි ටිකත් ඔබ්සලෝට් data කියලා. ඔබ්සලෝට් data. ඒ කියන්නේ අභාවිත ළමයි ඔයගොල්ලෝ තොරතුරු බිහි කරගන්න භාවිතා කරන්න බෑනේ ළමයි. කොබන් බීමු නෙවෙයි බම් බීපු වතුර එක මං අහන්නේ ඒවැයෙන් උදාහරණ නෙවෙයි වතුරයි කෑමයි ගන්න එපා මම කතා කරන්නේ පරිගණක දත්තවලදී අභාවිත දත්ත කියන්නේ මොන වගේ දත්තද කියලා typing mistake මම උදාහරණයක් කියන්නම් අද දිනේ කාලගුණ සැලකීමට පරණ කාලගුණයේ සැලකීම පරණ කාලගුණතර වඩා අන්න හරි තරුෂ බින්සර පොදු උත්තරයක් ප්‍රායෝගික උත්තරයක් මම ඇහුවේ අන්න ඒ වගේ උත්තර දැන් අපි තරුෂ කියනවා බලන්නකෝ අද දවසේ කාලගුණය වාර්තාව හදන්න අපිට මීට පරණ අවුරුදු ගානකට කලින් කාලගුණ වාර්තාව වැඩක් තියෙනවද ළමයි නේද දැන් අද 10න් පස්සේ වහිනවා අද 10න් පස්සේ වහිනවා කියන්නේ ඊයේ උදේ 8ට වැහපු එක වැඩක් තියෙනවද දැන් ඊයේ උදේ 8ට වහිනවා කියලා ඔයාලට තොරතුරක් දුන්නා දැන් මේ තොරතුර අද කාලගුණය හදනකොට වැඩක් තියෙනවද ළමයි ඊයර දත්ත ටික වැඩක් නැහැ ඒවා ඕනේ වෙන වෙලාවල් එනවා නමුත් ඒව දැන් අභාවිතයි අපිට භාවිතා කරලා වැඩක් නැහැ දැන් තේරුමක් නැහැ අපිට දැන් ඒවා ඕකේ තව උදාහරණයක් ළමයි සේවකයෙකුගේ පඩිය මේ මාසේ අපි හදනවා මේ මාසේ ආයතනයක වැඩ කරපු සේවකයෙකුගේ වැටුප් සකස් කරනවා වැටුප් සකස් කරන්න ඕනි දත්ත මොනවද පැමිණීමේ දත්ත නේද පැමිණීමේ දත්ත උදේ කීයටද ආවේ හවස කීයටද ගියේ එතකොට මෙයාගේ OT පැය කීයක් තියෙනවද නේද ඊට පස්සේ මෙයාගේ බේසික් සැලරි එක කොච්චරයිද නිමාඩු ගත්ත දවස් මොනවද මේ දත්ත සියල්ලම එකතු කරලා මෙයාගේ තොරතුරු විදිහට සැලරි එක හැදෙනවා මාසික වැටුප හැදෙනවා දැන් ළමයි ඕක මේ මාසේ වැටුප හදනකොට ළමයි ගිය මාසේ පැමිණීම වැඩක් තියෙනවද ගිය මාසේ පැමිණීමක් දැන් තියෙනවනේ ආයතනයේ සේව් වෙලා. ඒතර ගිය මාසේ පැමිණීම වැඩක් නැහනේ. අන්න ඒ වගේ ඒවට තමයි අපි අභාවිත දත්ත කියලා කියන්නේ. භාවිතා කරන්නේ නැති දත්ත. ඒවා ඕනෑ තරම් ළමයි ආයතනයක තියෙනවා. ඉතින් ඔය කම්පැනි වල එහෙම ළමයි අවුරුදු ගානකට කලින් හදපු ආදායම් වියදම් වාර්තා, ඒවැ තිබුණු දත්ත, සේවකයන්ගේ දත්ත. එතකොට ආයතනයේ හැරගිය සේවකයන්ගේ දත්ත, ඕවා මේවා මේ වගේ අභාවිත දත්ත ඕනි තරම් ඔයාලා ගාවක් තියෙනවා. දැන් ඔයාලා ගාව නැද්ද කම්පියුටර් වල සේව් කරලා ළමයි බලපු ෆිල්ම්? අවුරුදු ගානකට කලින් ආපු ෆිල්ම් තියෙනවා. ගහලා ඉවර කරපු ගේම් වල සෙටප් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ගැලරි එකේ ඇති ඕනි තරම් වැඩක් නැති ඔයා භාවිතයකට ගන්නෙ නැති ඇප් වර්ග මාසයක් ඕපන් කරලා නැහැ. කියන්නේ මාසයක් ඇතුළතවත් තාම මේ ඇප් එක ඕපන් කරලා නැහැ. ෆොටෝස් ගැලරි එකේ ඕනි තරම් ඇති. ඒවට තමයි අභාවිත දත්ත කියන්නේ. වැඩක් තියෙන ළමයි ඒවා තියාගෙන. ඇයි ඒ? ප්‍රයෝජනයක් නැහැ. ඔයා තොරතුරු බිහි කරන්නේ ඒවා භාවිතා කරන්නේ නැහැ. අන්න හරි. කලින් දත්ත පසු කාලයක අභාවිත දත්ත වෙනවා. ගොඩක් දත්ත ළමයි කාලයක් සමග මොනවද වෙන්නේ අභාවිත දත්ත බවට පත් වෙනවා. ගොඩක් දත්ත. ඒ කියන්නේ තොරතුරු බිහි කරන්න භාවිතා කරන වර්තමානයේ දත්ත කාලය සමග ළමයි තොරතුරු මේ අභාවිත දත්ත බවට පත් වෙනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා ළමයි. ඕනිම තොරතුරක් කාලය සමග දත්ත බවට පත් වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ මෙහෙම. දැන් අපේ ඔක මෙහෙමයි. ඔක මම මෙතනදී කියන්න නොදී ඉන්න. ඔක ඉස්සරහට තමයි කියලා දෙන්න තියෙන්නේ මම මේ කාලේ. කොහොමද තොරතුරු කාලයක් සමග දත්ත බවට පත් වෙන්නේ කියලා. මම ඒක එතකොට කියන්න. හරි. දැන් ඔයගොල්ලෝ තේරුම් ගත්තනේ මේ අභාවිත දත්ත කියන්නේ මොනවද කියලා. හරි. now value of the data depends on their time period. එතනදිත් ඒක කියනවා ළමයි. value of the data වටිනා තොරතුරු depend වෙන්නේ their time period එකට. කාල පරාසයත් එක්ක තමයි ළමයි තොරතුරුක වටිනාකම තීරණය වෙන්නේ. පැහැදිලිද? හරි. The value of data depends on their time period. Data can be used only if they have the ability to use to generate information. Data can be used only if they have the ability to use to generate information. ඒ කියන්නේ තොරතුරු බිහි කරගන්න හැකියාවක් තිබේ නම් පමණි අපිට දත්ත වලින් වැදගත්කමක් එහෙම නැත්නම් දත්ත වල ability එකක් අපිට තියෙන්නේ. Otherwise data will become useless. එහෙම නැති වුණොත් නිකම්ම මේ දත්ත useless දත්ත බවට පත් වෙනවා. useless ප්‍රයෝජනයක් නැති දත්ත. පැහැදිලිද ළමයි? අතන ඔයාලට ඔය කැමති විදිහකින් note එක හදාගන්න මතක තියාගන්න පුළුවන් useless දත්ත. Otherwise data will become useless දත්ත. එහෙනම් තොරතුරක් බිහි කරගන්න දත්තයක්
දත්තයකින් බැරි නම් තොරතුරක් බිහි කරගන්න දත්තයකින් බැරි නම් ඔයාලට මේ වගේ දත්ත useless data විදිහට ගන්න පුළුවන්. අත් අපි කියන obsolete data අභාවිත දත්ත. සමහර කම්පැනි වල මේවා තියෙනවා හැබැයි අයින් කරන්නේ නැහැ. දැන් Facebook බලන්නකො ළමයි. ඔයා Facebook account එක හදපු දවසේ ඉඳලා දාපු පළවෙනි ෆොටෝ එක ඉඳලා තාම තියෙනව නේද account එකේ. දැන් මම Facebook හැදුවේ 2007. දැන් අවුරුදු 20 2007 ද දැන් 21 නේ යන්නේ. එතකොට 3යි 13යි 14ක්. 14ක් නේ. ඔව්. අවුරුදු 14ක් දැන් මගේ Facebook account එක පරණයි. මේ අවුරුදු 14ටම ළමයි මගේ පළවෙනි ප්‍රොෆයිල් ෆොටෝ එකේ ඉඳලා අවසාන ප්‍රොෆයිල් ෆොටෝ එක වෙනකම් Facebook එකේ තියෙනවනේ. ඉතින් දැන් මගේ පළවෙනි ප්‍රොෆයිල් ෆොටෝ එක මට වැඩක් නැහැ නේ ළමයි. මම භාවිතා කරන්නේ නැහැ නේ කිසිම දෙයකට. නමුත් ඒවා තියෙනවා Facebook එකේ. අයින් කරන්න බෑ ඒගොල්ලන්ට. දැන් YouTube එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා අද මේ වෙනකම් අප්ලෝඩ් කරන මිනිස්සු අප්ලෝඩ් කරන වීඩියෝ එක වෙනකම් YouTube තියෙනවනේ. අයින් කරන්න බෑ. ඒ අයින් කරන්න බැරි ළමයි ඒ දත්ත කවදා හරි දවසක යම් කිසි තොරතුරක් බිහි කරගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒවා භාවිත වෙන්නේ නැහැ කවදාවත්. කවදා හරි කවුරු හරි ඒවා භාවිතයට ගන්නවා. ඒ කියන්නේ අපි අර පරණ ෆොටෝ ආයෙ උස්සලා ගන්න කට්ටිය. නේද ළමයි? ඒ කියන්නේ ලෝකේ තියෙනවා සමහර දත්ත අභාවිතයි කියලා අයින් කරන්නත් බෑ. නේද? දැන් ඔයාලගේ ගෙදර බලන්නකො ළමයි අම්මලා තාත්තලා කරන වැඩි පරණ පොත්පත්. ඔයාලගේ පරණ ඇඳුම් ඒවා අයින් කරන්නේ නැහැ නේ. ගොඩක් අය පොඩි කාලේ එහෙම තියා ගන්නවා. ඉතින් මොකටද කවදා හරි අපි අදින්නද? නේ සමහර පොත් නේද ඔයාලගේ O level පොත් එක එහෙම තාම ඔයගොල්ලෝ තියාගෙන නැති. තව අවුරුද්දක් විතර ඇද්දි කියනවා. දැන් ඉතින් මේ O level පොත් මොකටද? භාවිතයක් අපි භාවිතා කරන්නේ නැහැ නේ කිසිම දෙයකට. මේවා දැන් අභාවිතයි. අපි අයින් කරමු. ඒත් සමහරවල්ලාට ගෙදරින් කියනවා නෑ නෑ ඕන්නේ නෑව තියාගන්න. ඒතර අපිට අහන්න පුළුවන් තියාගෙන මොනව කරන්නද? මොනතුරුතුරු බිහි කරන්නද? නේද? මොනතුරුතුරු බිහි කරන්නද? ඒතර ඒවා useless data. හරිද? හරි. ඒක ඔයාටත් ඒක depend වෙනවා. ඔයාගේ thinking pattern එක අනුව. මොකද ආයෙක හිතන විදිහට අනුව ඔයා පොත් එහෙම නෑ. ඕක අපි තියාගමු. තව O level ලියලා ළමෙට්ට දෙන්න. ඒක එයාට භාවිතයක් වෙයි. හැබැයි ඒක ඒත් ඔයාට භාවිතයිනේ. එයාට භාවිතයක් වෙයි කියලා ඔයා තියාගත්තත් ඒක ඔයාට භාවිතයිනේ. ඔයා භාවිතා කරන්නේ නැහැ නේ ළමයි. හරි. එතකොට ඔයා ළමයි ෆෝන් කාඩ් දානවනේ. එතකොට ඒක හූරලා පින් අංක ගහලා සල්ලි දාගත්තාම ඒ කාඩ් එකේ වැඩක් තියනවද? ඒ කාඩ් එකේ වැඩක් තියෙන එක්කෙනෙක් නම් ඉන්නවා. ඒ හැරෙන්න වෙන කවුරුවා වැඩක් නැහැ. ෆෝන් කාඩ් එකකින් අභාවිතයි වැඩක් නැහැ. මොකක් කරන්නද? ඒක රෝල් කරලා මෙහෙම ඉතින් මොන හරි නෝ කර කර නම් ඉන්නවා කට්ටිය. නේද? නැත්නම් මේකල විසි කරනවා. ඒ වැඩක් නැහැ. පරිසරයටත් එකකින් මේ අහිත කරයි. ආයි O level ලියනවා නම් ඕනි වෙයි. ඒකනේ මම කිව්වේ තරුෂ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා මත කියලා. ඔයා ආයි O level ලියනවා නම් ඔයාට මේක ඕනි භාවිතයි. හැබැයි ඔයා ආයි O level ලිව්වට පස්සේ ආයි O level ලියනවා නම් ඕනි. නෑනේ. කවදා හරි මේ දේවල් ඕගලන්ට අභාවිතයි. කවදා හරි මේ දේවල් ඕගලන්ට අභාවිතයි. නේද? රයිට්. එහෙනම් මෙතන ලියන්න තියෙනවා ඕගලන්ට මෙන්න මේ වගේ පොඩි නෝට් එකක්. ඒ නෝට් එක ගාව මම පොඩි ඕගලන්ට පොඩි පින්තූරයක් දාලා තිනවා මෙන්න මෙහෙම ළමයි. data creation. දැන් අපි life cycle එක හැදෙන්නේ කොහොමනේ? data creation. ඒ කියන්නේ ළමයි දත්ත එකතු කරනවා. ඊගවට ඒ දත්ත සකස් කරනවා. ඊට පස්සේ සකස් කරගෙන තොරතුරු බිහි වුණාට පස්සේ ළමයි removal of obsolete data. අභාවිත දත්ත ඉවත් කරනවා. ඕක නේද මේ අපේ දත්ත ජීවන චක්‍රය වෙන්නේ. බලන්න data creation අපි අමුද්‍රව්‍ය ටික එකතු කරා, management පිළියෙල කරලා සකස් කරලා කෑම එකක් අරගෙන කාලා ඔක්කොම කරා. දැන් පහුවෙන්දට ඒ හදපු කෑම එකෙන් දැන් අපිට වැඩක් නැහැ. අපිට මේක අභාවිතයි. අපි ඉවත් කරා. ආය අලුතෙන් අමුද්‍රව්‍ය ගෙනාවා. ආයි කෑවා. ආයිතුරු ටික අයින් කරා. නේද? ඇඳුම් ගෙනාවා, ඇඳා කරා ඔක්කොම ඉවරයි. දැන් ඒව අදින්න බෑ වීසි කරා. ආය ඇඳුම් ගෙනාවා. මේ චක්‍රය ඔය විදිහට දිගටම යනවා නේද ළමයි? මේක ඔය විදිහට දිගටම යනවා නේද? කාඩ් එකක් ගේනවා, කාඩ් එක හූර්ලා දානවා, විසි කරනවා. ආයෙ කාඩ් එකක් ගේනවා, හූර්ලා දානවා, විසි කරනවා. මේ රවුම ওই විදිහට යනවා. ඕකයි අපි ඔකට කියන්නේ ළමයි processing life cycle එක, data life cycle එක, දත්ත ජීවන චක්‍රය ළමයි. මෙන්න ඕගොල්ලන්ගේ ජීවන චක්‍රය. අපි ඉපදෙන්න තනක් තෝරගෙන ඔක්කොම කරගෙන ඉපදෙනවා, ඔන්න මැනේජ් වෙනවා. දැන් මැරෙනවා, අපෙන් වැඩක් නැහැ, වල දානවා, ආයෙ ඉපදෙනවා. ඒ ඕනෙම දෙයකට ඕක ගන්න පුළුවන්. ඕනෙම දෙයකට ඕක ගන්න පුළුවන්. අවසානයේදී අපි අභාවිතයි ළමයි. මේ රටට, මේ ලෝකෙට, මේ සමාජයට, මේ විශ්වයටත් අපි අභාවිතයි. දැන් අපි භාවිතයට ගන්න පුළුවන් නේ කාට හරි. අපි මැරුණහම අපි අභාවිතයි. අයින් කරනවා. කෑම එකක් කන්න බැරි වුණහම ඒක අභාවිතයි. පොතක් ගත්තහම ඒ පොතෙන් ඔයාලට මොකුත් දැනුමක් ලැබෙන්නේ නැත්නම් ඒක අභාවිතයි. දැන් ඔයාලට හෝඩියේ පොත ගත්තහම හෝඩියේ පොත කියවන්න ගන්නවා. ඔයාලට භාවිතයිද ඒක? නෑ ඒක අභාවිතයි. ඔයාලට වැඩක් තියෙනවා ඒක. ඒක කිව්ව කියලා ඔයාලට අලුතෙන් තොරතුරක් ලැබෙන්නේ නැහැ. මොනවාද අලුතෙන් ප්‍රොසෙස් වෙන්නේ? ඕන හෝඩිය ඉගෙන ගනි. එහෙනම් ඔන්න ඕක තේරුම් ගන්න. රයිට්. මෙතන උදාහරණයක් ලියා ගන්න. අභාවිත දත්ත වලට උදාහරණයක්.
ලියාගමු අපි අර කාලගුණය. තරු විෂ බිම්සර්ගයක ලියමු. ලෝකේ පවතින්නේ IPO එකට අදාළව නිසා මොකද කුංචල ලෝකේ පවතින IPO අපෝ එකට අදාළවනේ. IPO කිව්වේ IPO කිව්වේ. හරි ඒක ලියා ගන්න එක්සැම්පල් එක මම සිංහලෙන් කියන්න නිකන් ඔයාලට ඕනි කෙට් එක තේරෙන්න. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් වැනි ආයතනයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් වැනි ආයතනයක්. ඉන්පුට් අවුට්පුට්. ඔව් ලෝකේ පවතින අපි ඉපදෙන්නේ මේ ලෝකේ සියලුම දේ නිර්මාණය වෙලා තියෙන ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. ඔය මෙතඩ් එක කඩන්න බෑ කාටවත්. ඕක තමයි ජෝන් වෝන් නිව්මාන් කිව්වේ. ජෝන් වෝන් නිව්මාන් පරිගණකය නිර්මාණය කරන්න පාවිච්චි කරෙත් ඔය ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන එක. ඉතින් ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ ওই විදිහට. ඒකයි ICT වලට මෙච්චර බලයක් තියෙන්නේ. රයිට්. උදාහරණය එක්සැම්පල් එක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් වැනි ආයතනයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් වැනි ආයතනයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් වැනි ආයතනයක්. දැනට වසර 10කට පෙර දැනට වසර 10කට පෙර දැනට වසර 10කට පෙර කාලගුණ දත්ත මේවා අභාවිත දත්ත නෙවෙයි මම කියන්නේ මේවා අභාවිත දත්ත නෙවෙයි කියලා කාලගුණ දත්ත මීට වසර 10කට පෙර කාලගුණ දත්ත වර්තමාන කාලගුණ තොරතුරු විශ්ලේෂණය කිරීමට යොදා ගනී. යොදා ගන්නවා හොඳේ. මේ ලෝකේ හැමදේම දේවල් සාපේක්ෂව වෙනස් වෙනවා. දැන් ඊයේ වැස්ස අද වැස්සත් එක්ක සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. නමුත් අපිට මෙහෙම කියන්න පුළුවන්. ඊයේ මිලිමීටර් 120ක වර්ෂාපතනයක් තිබුණා. නමුත් අද දින මිලිලීටර 150ක වර්ෂාපතනයක් ලැබීමට නියමිතයි. ඊයේ දිනට සාපේක්ෂව අද දින දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇත. එම හේතුවෙන් අද ගංගා ඇලදොල උතුරන මට්ටමටපත් වෙනවා. ඒ නිසා ඒ ආශ්‍රිත ජීවත් වෙන මිනිස්සු විමසිලිමත්ව සිටින්න කියලා නිවුස් එකක් දෙන්න බැරිද? ඒතොර යාළුවට තේරෙනවා ඊයේ මිලිලීටර 120ට වැහැලා පාලම උඩින් වතුර යන මට්ටමට තිබ්බ උඩින් ගියේ නෑ. හැබැයි අද මිලිමීටර 150කින් වැස්සොත් අනිවාර්යෙන් පාලම උඩින් වතුර දානවා. එහෙනම් පෙර දත්තත් එක්ක අද දත්ත විශ්ලේෂණය කරලා අපිට එන්න පුළුවන් තොරතුරු තියෙනව නේද අම්බාණය. අද අපිට හිතෙනවනේ එහෙනම් අනිවාර්යෙන් ඊයේ මිලිලීටර 120ට වැහැලා පාලමේ ගැට්ටෙන් ගෑවිලා වතුර ගියා. අද මිලිලීටර 150ට වැස්සොත් අනිවාර්යෙන් පාලම උඩින් වතුර යනවා. එතකොට මොකද වෙන්නේ? ඒතර අපි දන්නවා හරියට හරි. එහෙනම් අපි අයින් වෙන එක හොඳයි. අනිවාර්යෙන් ගෙවල් යට වෙනවා. මේ විදිහට අද වැස්සොත්. එහෙනම් ඊයේ දත්තයි අද දත්තයි ළමයි අපිට මේ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. එහෙනම් අපිට ඊයේ දත්ත අභාවිත දත්ත කියලා අයින් කරන්න බෑ. එහෙනම් අවුරුදු 10කට කලින් වුණා. දැන් අපිට සුනාමියක් ආවන එකපාරක් 2004. දැන් අවුරුදු 17ක් විතර වෙනවනේ. එතකොට මේ ආපු සුනාමිය ආපු දත්ත රික්ටර් මාපක කීයකටද ගුරුත්වයේ මේ කැළඹීම ඇති වුනේ? භූමිකම්පාවේ අගය. එතකොට ඒ රික්ටර් මාපක අගයට සාපේක්ෂව තමයි ළමයි සුනාමි රළ නිර්මාණය වුනේ. දැන් මේක අවුරුදු 17ක් ගිහිල්ලානේ. අපිට එහෙනම් මේවා පුළුවන් නේද අභාවිත දත්ත කියලා අයින් කරන්න. ඕනේ නැහැ. මොකටද අනේ මේවා ආයි තියාගෙන ඉන්නේ ඔය ඩේටාබේස් වලින් සුද්ධ කරලා දාන්න ඔය ටික.
බොරුවට පුරවන් ඉන්න ඕනේ ඔය දත්ත. මොකද ඔය ආයි සුනාමියක් ආවොත් එතකොට බලා ගමු. නමුත් ඒ ආපු දත්තේ වැදගත්. ආයි දවසක ළමයි භූචලනයක් ඇති වුණොත් ඒකේ රික්ට මාපක ගානත් එක්ක අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් අර සුනාමිය ආපු රික්ට මාපක අගය. විශ්ලේෂණය කළා කියන්න පුළුවන් ඒක නම් ගේ පාර 7.9යි හැබැයි මේ පාර එක නම් 6.9යි. එච්චර ලොකු රළ ඉස්සෙන්න නම් ඉස්සෙන්නේ නැති වෙයි. අපිට තොරතුරක් ගන්න පුළුවන් ඊට සාපේක්ෂව. හැබැයි සේවකයෙක්ගේ පඩිය හදනකොට ගිය මාසේ එයා දවස් 5යි ඇවිල්ලා තියෙන්නේ මේ මාසේ දවස් 10ක් ඇවිල්ලා එහෙනම් පඩිය වැඩියෙන් දෙන්න කියලා කියනවද? එහෙම කියන්නේ නැහැ ළමයි. ගිය මාසේ අපිට වැඩක්ම නැහැ. අන්න ඒ වගේ අභාවිත දත්ත වලට වෙන් වෙන්නේ එහෙමයි. ඒතකොට මෙතනදී ඔන්න කියනවා එහෙම වෙන්නේ නැහැ. දැන් ලියා ගන්න මෙහෙම ඊගාවට. නමුත් එහෙම අයින් වෙන්නේ නැති දෙයක තියෙනවා. නමුත් ආයතනයක් 2020 ඇනලයිස් බුක් එක තාම රිලීස් වෙලා නැහැ කුංචල. 19 තමයි තියෙන්නේ අන්තිමට. තාම රිලීස් කරන්න අමාරුයි. ඉතින් ප්‍රතිඵල ආව විතරනේ. නමුත් ආයතනයක් පසුගිය වසරේ වියදම් වර්තමානයේ ආදායම් සකස් කිරීමට යොදා නොගනි මේ අවුරුද්දේ ලාභය හදන්නේ පරණ අවුරුද්දවල වියදම් මොකටද දාන්නේ? ඒවා වියදම් වෙලා ඉවරයි. යොදා නොගනි වර්තමානයේ ආදායම් නිර්මාණය කිරීමට ආදායම් සැකසීමට යොදා නොගනි. හරි දැන් ඔයාටත් එහෙමනේ ළමයි. දැන් ඔයාට ගිය අවුරුද්දේ ඔයාගේ කොච්චර වියදම්ද කියලා ඔයාට මේ අවුරුද්දේ ආදායම් වලදී වැදගත් වෙනවද? ගිය මාසේ වියදම් මේ මාසේ ආදායම් වලට වැදගත් වෙනවද? නෑ ඒක ඉවරයි. ඒක වෙලා ඉවරයි. එයා මාසේ ඒ විදිහට ඒක වා ජීවත් වුණා දැන් ඉවරයි. ඒක මේ මාසේ ආදායම් වියදම් වලට බලපෑමක් ඇති වෙන්නේ නෑ. වියදම. ඒක වෙලා ඉවරයිනේ ළමයි මේ වෙලාවේ. නේද? දැන් ඔයාට මේ මාසේ රීලෝඩ් එකක් දානකොට ගිය මාසේ රීලෝඩ් එක වැදගත් ඔයාට. ඒක ඉවරයි. දැන් ඒක ඉවරයි. ඒක මේ කොච්චරයිද මෙච්චරයිද කියලා මේ මාසේ අපිට දන්නේ නැහැ. අපිට ලෝකේ සමහර දේවල් තියෙනවා ළමයි අපි ඒක දිහා දකින විදිහ සහ භාවිතා කරන දේත් එක්ක අපිට ඒවා අභාවිතයිද කියලා අයින් කරන්න පුළුවන්. නමුත් හැමදේම එහෙම අභාවිතයි කියලා අයින් කරන්න බැරි දේවලුත් තියෙනවා ළමයි ජීවිතේ. නේද? දැන් ඔය TV channel එහෙම ගත්තොත් ළමයි ගොඩක් වෙලාවට TV channel වල කිසිම ප්‍රෝග්‍රෑම් එකක් ඒගොල්ලෝ අයින් කරන්නේ නැහැ නේ. දැන් ඒගොල්ලන්ට වැඩක් තියනවද ළමයි දැන් අද දැන් ඊයේ කිව්ව නිවුස් එක වැඩක් තියනවද ඒගොල්ලන්ට? දැන් මොකද මේ පාඩම ඉගෙන ගත්තාම තේරුම් ගන්න. ඔය වගේ නිවුස් channel එකකට ගියොත් එහෙම කියයි. අනේ ඉතින් ඊයේ කිව්ව නිවුස් එක තව අවුරුදු 10කින් අපිට ඕනෙ වෙන්නේ නැහැ. ඔබ අයින් කළා දාන්න වැඩක් නැහැ. මොකද ඔය අභාවිතයි. එහෙම නෑ. මොකද මේවා ශාක්‍ය එවිඩන්ස්. කවදාද දවසක ඒගොල්ලන්ට ඕනේ මේ හවල් දවසේ මෙන්න මෙහෙම නිවුස් එකක් අපි කියලා තියෙනවා. එහෙනම් අපි මේක කිව්වා. මේ තියෙන්නේ නිවුස් එක, මේ තියෙන්නේ රෙකෝඩින් එක. අන්නේ ඒව ඕනි ළමයි. දැන් බැංකුවකට පුළුවන්නේ ඔයාගේ account එක අවුරුදු 10ක් පරණයි නම් ඔයාගේ අර බැංක් account එක පටන් ගත්ත කාලේ දත්ත දැන් ඕන්නේ අයින් කරන්න පුළුවන්නේ. අභාවිතයි. ඒව භාවිතා කරන්න බෑ ළමයි. නමුත් අපිට ඒවා අභාවිත දත්ත කියලා තියන්න පුළුවන්. අයින් කරන්න බෑ. අභාවිත දත්ත ලෙස නම් කරන්න පුළුවන්. මං කිව්වේ නෑනේ ළමයි මේවා delete කරන්න කියලා. මේ කිසිම දෙයක් delete කරන්න කියලා මං කියලා නෑ කොතනකදීවත්. අභාවිත දත්ත පරිගණකයකින් delete කළ යුතුයි කියලා නෑ. මං ඔයාට කිව්වේ තොරතුරක් බිහි කරන්න බැරි ආකාරයේ දත්ත අභාවිත දත්ත කියලා. පැහැදිලිද? තොරතුරක් බිහි කරන්න බැරි දේවල්. හරි. ඒ කියන්නේ දැන් අපිට අද දවසේ කොරෝනා රෝගීන් 3000ක් කියලා නිවුස් එකක් ආවොත් තොරතුරක් ආවොත් ඒක මේ වෙලාවේ හරි. හෙට ඕක ආයෙ තොරතුරක් බිහි කරන්න බෑ අපිට. I think හෙට අපිට කියන්න බෑනේ 3000යි කියලා අදනේ. ඉතින් එහෙමයි කියලා ඒව අයින් කරන්නේ නැහැ. ඒකයි කියන්නේ අම්මා අවස්ථාවකදී ඔයාලට තොරතුරක් නිර්මාණය කරන්න ඕනි නම් ඒ තොරතුරු නිර්මාණය කරන්න බැරි දේවල් ඔයාලට හම්බ වුණා. ඒවා භාවිතයි. දැන් ටිකට් එහෙම මාස 6කට පස්සේ ටිකට් එක වටිනාකම එක්ස්පයර් වෙනවා. ඊට පස්සේ ළමයි ස්විප් කවුන්ටරේ ඉන්න අයගේ ටිකට් පොත්වල තිබ්බ ඒ ටිකට් වල අංක වැඩක් තියෙනවද? මොකටද මාස 6න් පස්සේ ටිකට් වලට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ටිකට් එක එක්ස්පයර්. එතකොට මේ පොත්වල මාස 6කට පස්සේ තියෙන ටිකට් නම්බර් දිනුම් වාරවල අංක කාටවත් වැඩක් නැහැ නේ ළමයි. අන්න අභාවිතයි. අභාවිතයි මොකටද? ආයෙත් ටිකට් එකක් හොයාගෙන ආවිල්ලා බැලුවා වැඩක් නැහැ. බලන්න පුළුවන්.
නමුත් යාට තොරතුරක් ලැබෙන්නේ නැහැ. දිනුන්ද පෙරදුද්ද කියලා වැඩක් නැහැ. එකක්වත් වැඩක් නැහැ. ඒ කියන්නේ කිසිම තොරතුරක් බිහි කරගන්න භාවිතා කරන්නේ. අන්න ළමයි හරි ඒවා. අන්න ඒ වගේ ඒවා තියෙනවා. රයිට්. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි ඇති අභාවිත දත්ත කියන්නේ මොනවද කියලා. අභාවිත දත්ත කියලා කියන්නේ එහෙනම් දත්තේ ප්‍රයෝජනෙට ගන්න බැරි විදිහට. දත්ත කියන්නේ තොරතුරු බිහි කරගන්න බැරි විදිහට දත්ත තියෙනවා නම් ප්‍රයෝජනයක් නැති useless data තියෙනවා නම් අපි ඒවට කියනවා අභාවිත දත්ත obsolete data කියලා. රයිට්. එහෙනම් අපේ පාඩමේ ඔන්න ලයිෆ් සයිකල් කියන කොටස දත්ත ජීවන චක්‍රය කියන කොටස ඉවරයි. ඔන්න දැන් අලුත් මාතෘකාවක් එනවා ළමයි. දත්තවලට එරෙහිව තොරතුරු. dataverse information. දත්තවලට එරෙහිව තොරතුරු. What are the data? දත්ත යනු කුමක්ද? what is the data? right. අපි එහෙනම් බලමු දත්ත යනු මොනවද කියලා. The basic facts that can be expressed quantitatively or quantitatively. හරිද? Quantitatively or quantitativity or qualitativity, even though that can't be used for decision making, are known as data. Okay. දෙපැත්තක් තියෙනවනේ. සමහරුන්ට තේරෙන්නේ නැහැ, සමහරුන්ට තේරෙනවා. ළමයි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක. quantitatively කියන්නේ ප්‍රමාණාත්මක. qualitativity කියන්නේ ගුණාත්මක. තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි. තීන්දුවක් හරි නිගමනයකට හරි එළඹීමට නොහැකි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ප්‍රකාශ කළ හැකි දෑ දත්ත ලෙස අර්ථකථනය කිරීමට පුළුවන්. ඔය තියෙන්නේ ඒක. ඔයාට ළමයි කිසිම තීන්දුවක් ගන්නත් බෑ. තීරණයක් ගන්නත් බෑ. ප්‍රමාණයක් කියන්නත් බෑ. ගුණයක් කියන්නත් බෑ. එහෙනම් ඉතින් ඒක දත්තයක්. දැන් මේ අහන්න මම ඔතන තොරතුරු ගැන කියලා නෑනේ. දැන් තොරතුරක් කිව්වහම ළමයි දැන් මම ඔයාලට තොරතුරක් දෙනවා. මොකද්ද තොරතුර? ළමයි අද අභ්‍යවකාශ යානාවක් ලංකාවට කඩාගෙන වැටෙනවා. අභ්‍යවකාශ යානාවක් ලංකාවට කඩාගෙන වැටෙනවා. දැන් ළමයි ඔන්න ඔයා කලබල වෙනවා. මගේ තොරතුරට. ඔයා දැන් තීරණයක් ගන්නවා. අකෝ වැටෙනවලු කොහෙටද දන්නේ නැහැ වැටෙන්නේ හොයලා බලන්න ඕනි මේක කීයටද දන්නේ නැහැ මේක ඇත්තද බොරුද දන්නේ නැහැ. ඔයාට විවිධාකාර තීරණ ගන්න පුළුවන් නේ. දැන් ඔයා ගන්නවා තීන්දුවක්. මම යනවා රට හැර දාලා. මම යනවා ලංකාව හැර දාලා. ලංකාවට ඕක අභ්‍යවකාශ යානාවක් වැටෙනවලු මට බෑ මේ රටේ ඉන්න මම යනවා වෙන රටකට. දැන් මේ වගේ තීරණයක් ඔයාට ගන්න පුළුවන් මේ තොරතුරෙන්. මේ තොරතුර ළමයි ගුණාත්මකයිද ප්‍රමාණාත්මකයිද බලනවා. ඒ කියන්නේ දැන් ප්‍රමාණාත්මකයි කියලා කියන්නේ ළමයි තොරතුරකට ප්‍රමාණයක් හොයන්න බෑනේ. මොකද්ද මේකේ ප්‍රමාණය? මොකද්ද මේකේ ගුණය? එහෙම බෑ. තොරතුරු ළමයි ප්‍රමාණාත්මකව ගුණාත්මකව හොයන්න බෑ. එහෙම හොයන්න පුළුවන් දත්ත. ඒ කියන්නේ දැන් දත්තවලට ළමයි ප්‍රමාණයක් තියෙනවා. උන් බලන්නකෝ. ඔයාලා අහනවා මගේ උස. ඔයාලා අහනවා මගේ උස. මම කියනවා මගේ උස 5යි 7යි. 5යි 7යි. දැන් 5යි 7යි කියන්නේ ප්‍රමාණයක් නේද ළමයි? දැන් මම 5යි 7යි කියන එක මම එහෙමයි වට කියන්නේ 5යි 7යි. දැන් 5යි 7යි කිව්ව එක දත්තයක්ද තොරතුරක්ද? 5යි 7ෙන් ඔයාලට ගන්න පුළුවන් නිගමනය මොකද්ද? 5යි 7යි නිතින් ළමයි. 5යි 7යි නේ. මම එච්චරයි නෝට කියන්නේ 5යි 7යි. මගේ බර මම කියනවා මගේ බර 100යි. 100යි නේද 100යි. දැන් මොකද්ද ඔයාලකින් ගන්න තීරණේ? අන්න ළමයි ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් දේවල් දත්ත. හැබැයි තීරණ ගන්න බැරි දේවල් ඒත් දත්ත. එහෙනම් ඕකේ අනිත් පැත්ත. තොරතුරු වලට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මං කිව්වා උල්කාපාතයක් වැටෙනවා. ඔයා ගන්නවා තීරණයක්. මං යනවා ගල් ගුහාවකටවත්. ඔය උල්කාපාතේ ඔලුවට වැටුනොත් එහෙම. ළමයි එහෙනම් දත්ත වලට එරෙහිව තොරතුරු. අපි චුට්ටක් ලියා ගමු කොතන යටින් ඕකේ සිංහල තේරුම. ඒතර ඔයාලට පැහැදිලි වෙයි. ලියා ගන්න ළමයි. තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි. තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි. තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි. can't be used for decision. They can't be used for decision. තීන්දුව හෝ නිගමනවලට යොමු වීමට නොහැකි. ඔයාට තීන්දුවකට තීරණයකට එළඹෙන්න බෑ. මේ වැහුණා කියලා කන් දෙකට මේ වැහුණා කියලා. නොහැකි. නමුත්
ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ප්‍රමාණයක් කියන්න පුළුවන්. ගුණයක් හොඳයි නරකයි සුවදයි ලස්සනයි ඔන්න ගුණ. නමුත් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් quantitatively or qualitatively කියවෙන්නේ නැහැ. නමුත් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක වශයෙන් ප්‍රකාශ කළ හැකි දෑ දත්ත ලෙස අර්ථ දැක්විය හැක. හරි. අපි මේකට මෙහෙම උදාහරණයක් කියමුකෝ. දැන් ඕගොල්ලන්ට තාම O level result ඇවිල්ලා නැහෙනේ. දැන් ඕගොල්ලන්ගේ O level result එනකන් හැමෝම බලාගෙන ඉන්නේ ළමයි. නේද? වැඩියෙන්ම ඕගොල්ලන්ගේ අම්මා තාත්තා. නේද? අම්මා තාත්තා නෑදෑයෝ යාළුවෝ නේද? මේ හැමෝම ගුරුවරු මේ ඔක්කොම බලන් ඉන්නේ ඔයාලගේ O level result එනකන්. ඔයා O level result ආවහම කවුරු හරි අහනවා ඔයාගෙන් result එක. දැන් ඔයා දෙන උත්තරේ මොනවාද ළමයි? ඔයාගේ රිසල්ට් එක ඇහුවම ඔයා දෙන උත්තරේ කො කියන්න බලන්න කට්ටිය මට. ඔයා හිතාගෙන ඉන්නද උත්තරේ? ඔයා දෙන්න හිතාගෙන ඉන්න උත්තරේ? මොන වගේ උත්තරයක්ද ඔයා දෙන්න හිතාගෙන ඉන්නේ? ඔයාගේ රිසල්ට් ඇහුවම. ඒතර මං කියන්නම් ඔයා දෙන උත්තරේ දත්තයක්ද තොරතුරක්ද කියලා. කො ළමයි නිදිද? ළමයි ඉන්නවද? හරි මැසේජ් එක ටයිප් කරගන්න අමාරුවයි ඉන්නවනේ. කො විභාගේ ලිව්වේ තනියම නම් පාඩම් කළෙත් තනියම නම් රිසල්ට් බලන්නෙත් තනියම කියනවා. එහෙම කියන්න තිබ්බා ඔයා ලෝකේ තනියෙන් හැදුනා නම්. අම්මා තාත්තා නැතුව අම්මා තාත්තට ඕක කියන්න බෑනේ. සර් ෆේල් නේ කියනවා. හරි. අන්න A 5යි B 4යි රණුක. අන්න එහෙම කියන්න පුළුවන්. ඔයාලට කියන්න පුළුවන් පාස්, ෆේල්. විභාගේ කොහොමද? හොඳයි. විභාගේ නරකයි. පාස්, ෆේල්. ඒ ප්‍රශ්නයක්ද? ළමයි ඔය එකක්වත් තොරතුරු දන්නේ. දැන් ඕක ඇහුවා කියලා අපිට ගන්න පුළුවන් තොරතුරු මොකද්ද? ඔයා කියනවා පාස්. හා පුතේ පාස්. දැන් මම ඔයා පාස් කිව්වා කියලා මං ගන්න නිගමනය මොකක්ද? මට තීන්දුව తీරන ගන්න පුළුවන්ද? ඔව් ඉතින් පාස්. මදි මාමයි මට මදි. ඇයි මම දන්නවද ඔයාට ඒකෙන් A level කරන්න පුළුවන්ද කියලා? කවුද දන්නේ ඒකෙන් ඔයාට මැත්ස් කරන්න පුළුවන්ද? ආර්ට් කරන්න පුළුවන්ද? ඔයා පාස් කියලා කියන්නේ කවුද දන්නේ? ගණන් ෆේල්ද? ඒත් පාස් කියන්න පුළුවන්නේ. මම දන්නේ නැහැ. හරි. දැන් ඔන්න සෙව්වන්දි කියනවා පාස් 9 නේ. ඔයා කියනවා 9 නේ. ඒ 9ක් තියෙනවා. අන්න මට දැන් ඒ 9ක් තියෙනවා කිව්වහම ටිකක් පොන්න නැතන් පොඩ්ඩක් ළමයි තීන්දුවක් ගන්න පුළුවන්. ඒ 9ක් නේ එහෙනම් ඉතින් මේ ළමයාට අවුලක් නැහැ. ඒ 9ක් තියෙනවා. හරි. ඊට පස්සේ කියන තරමට A level කරන තරමට පාස්. ඒත් A level කරන තරමට පාස් කිව්වට බෑ. ඒ කියන්නේ අපිට ඕනේ ගණන් පාස්ද? ගණන් වලට මොනවද තියෙන්නේ? සිංහල වලට මොනවද තියෙන්නේ? විද්‍යාවට මොනවද තියෙන්නේ? ඉංග්‍රීසි වලට මොනවද තියෙන්නේ? ඒකේ ළමයි අපිට දත්තයක් කියන දේ. ඒ කියන්නේ ඔයාලට තමයි ඒක නිකන් දත්තයක් විදිහට කිව්වොත් ඒකෙන් අපිට තීන්දුව తీරන ගන්න බෑ. දැන් ඔයාලට කියන්න පුළුවන් මම සාමාන්‍ය පෙළ පාස්. මම ගණන්ගේ, විද්‍යාවේ, ඉංග්‍රීසියේ අනිත් ඒවා B. එහෙම කියන්න පුළුවන්. හරි. අන්න විශාල් ෂීට් එක. සුමේෂ් කියනවා කවුද මේ කෑ ගහන්නේ? හරිද? විශාල් ෂීට් එක පෙන්නනවා කියලා. අන්න හරියටම හරිය ළමයි. විශාල් ෂීට් එක කියන්නේ ෆුල් තොරතුරක්.
fully information ඉතින් ඕනි දෙයක් බලාගනින්කෝ ඕනි මගුලක් බලාගනින් ඒකලාගෙන තීරණ ගන්නකො ඕගොල්ලොම කෙලින්ම රිසර්ච් ෂීට් එක දෙන්න පුළුවන් දැන් A level result ආවහම ඉතින් S3 තියෙනවා කියන්නේ ඔක්කොම පාස්නේ එතකොට තමයි A level result එකේදී කෙනෙක්ට පාස් කිව්වට බෑ ඒගොල්ලෝ අහන්නේ Z එක කීයද Z එක හොඳයි දැන් එහෙම කොහොත් හරිද Z එක හොඳයි Z එක හොඳයි කියලා හරියන්නේ නැහනේ විභාගේ කොහොමද විභාගේ හොඳයි මිනිස්සෙක්ට ළමයි එහෙම කියන්න බෑ සමහර මිනිස්සුන්ට සමහර දත්ත ළමයි ප්‍රමාණාත්මක يعني ගුණාත්මකව කිව්වට වැඩක් නැහැ නේ වගේ ආගෙන පුතේ රෑන්ක් එක කොහොමද පුතාගේ රෑන්ක් එක හොඳයි වගේ රෑන්ක් එක හොඳයි දැන් රෑන්ක් එක හොඳයි කියන්නේ ගුණාත්මක දත්තයක් එතකොට ගුණාත්මක දත්තයක් මිනිස්සුන්ට වැඩක් නැහැ ඒ කියන්නේ උන් අහන්නේ මේක ප්‍රමාණාත්මකව ළමයි එහෙම නෙවෙයි පුතේ හොඳයි තමයි ප්‍රමාණය අංක වලින් කියන්නේ රෑන්ක් එක මම ලංකාවෙම 10 වෙනියනේ එහෙම කිව්වොත් නේ ලංකාවෙම 10 වෙනියද ඔයා ඒකද හොඳයි කියලා කිව්වේ අන්න දැන් යාට තේරෙනවනේ කියන්නේ ළමයි එහෙම තමයි සමහර දේවල් තියෙනවා ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් දේවල් දැන් මෙහෙම අහන්නකෝ අම්මා අහන ඔයාගෙන් දැන් ඇවිල්ලා පුතේ බඩගිනිද ඔව් මට 170ක් බඩගිනි ඒක කෙනෙක්ට තේරෙයිද හරිද ඒ කියන්නේ දැන් 175ක් බඩගිනි. ඒතර අම්මා හිතා 175ක් බඩගිනි. ඒ කියන්නේ මොකද 100ක් කියන්නේ මොකක්ද? එහෙම නේද? ඔයා බඩගිනිද? ඔව් ටිකක් බඩගිනි. කමු. පොඩ්ඩක් බඩගිනි. තාම බඩගිනි නෑ. අන්න ඔයා ඒක කියන්නේ ළමයි ගුණාත්මකව. දැන් ඔයාට කෙනෙක් ඔයාට මලක් පෙන්නලා අහනවා මේ මල ලස්සනද? ඔව් මේ මල 120ක් විතර ලස්සනයි. ඒතර 180ක් ඇතයිද? එහෙනම් 120ක් ලස්සන වෙන්නේ කොහොමද? අපිට මේ දේවල් ළමයි ප්‍රමාණයකින් කියන්න බෑ. ඒව අපිට කියන්න පුළුවන් ගුණාත්මකව. ඔව් මේ මල ලස්සනයි. ඒ මල හරිම ලස්සනයි. ඒ මල බොහෝම ලස්සනයි. ඒ කියන්නේ ළමයි ලෝකේ සමහර දේවල් තියෙනවා ප්‍රමාණාත්මකව කියන්න පුළුවන් දේවල්. අපි දැන් ඉගෙන ගන්න යන්නේ ඒවා. ලෝකේ සමහර දේවල් තියෙනවා ගුණයකින් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල්. ඔයා මට ආදරෙයිද? ඔයා මම ඔයාට 1 කෝටි මිලියන 5 ලක්ෂ 6 කෝටි 75 ලක්ෂයක් ආදරෙයි. එහෙම කියන්න පුළුවන්ද ළමයි? මම ඔයාට ගොඩක් ආදරෙයි. එච්චරයි. ගොඩ කියන වචනේ කොච්චරයිද කියලා අපි දන්නේ නැහැ. අන්න ගුණයක් ආදරේ ළමයි ප්‍රමාණයකින් පෙන්වන්න බෑ. දුක වේදනාව බඩගින්න ෆීලිංස් කියන දේවල් ප්‍රමාණාත්මකව පෙන්වන්න බෑ. ඒව අපිට පුළුවන් ළමයි ගුණාත්මකව ප්‍රකාශ කරන්න. හැබැයි ගුණයකින් කියන්න පුළුවන් දේවල් ප්‍රමාණයකින් කියන්නත් බෑ. ප්‍රමාණයකින් කියන්න පුළුවන් දේවල් ගුණයකින් කියන්නත් බෑ. නේද? ඔයාගෙන් කෙනෙක් අහනවා වයස. පුතේ ඔයාගේ වයස කීයද? වයස හොඳයි. වයස හොඳයි. මගේ වයස හොඳයි. හොඳටම හොඳයි. එහෙම කිව්වොත් තේරෙනවද? මගේ වයස ලස්සනයි. හොඳ ලස්සන වයසක් තියෙන්නේ මට. ගුටි කන්න වෙන්නේ ළමයි. දට්ටි ගන්න නැතුව තමයි අපිට එන්න වෙන්නේ. කවුරු හරි නේද? ඔය ලොකු වැඩි හිටියෙත් එහෙම කිව්වොත් ඉස්කෝලෙන් අහනවා ඔයාගෙන් එහෙම. පුතේ ඔයා ගෙදර ඉඳලා ඉස්කෝලේට එන්න කොච්චර දුරක් ගෙවාගෙනද? ඔයා ගෙදර ඉඳලා ඉස්කෝලේට කොච්චර දුරයිද? නේ? ඉස්කෝලේ මැඩම් හරි ප්‍රින්සිපල් හරි ඔයාගෙන් එහෙම අහනවා. පුතාද ඉස්කෝලේට ආවේ කොච්චර දුරින්ද? දුර හොඳයි. දුර එහෙම අවුලක් නැහැ. එච්චර ලොකු දුරක් නැහැ. මට කියන්නකො දුර කොච්චරයි එහෙම කොච්චරක් නැහැ. පොඩ්ඩ දුරයි තියෙන්නේ. පොඩ්ඩ දුරයි. නෑ කිලෝමීටර එහෙම එකක් නෑ. ඕක ඉතින් කෙලින්ම කොනන් ඉවරන්නේ කිලෝමීටර 2යි. කියන්නේ සමහර දේවල් ප්‍රමාණයකින් කියන තරමට හොඳයි, සමහර දේවල් ගුණයකින් කියන තරමට හොඳයි. එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් ළමයි දත්ත කියලා කියන්න පුළුවන්. හැබැයි තීරණ වලට එළබෙන්න බෑ ළමයි. හරි අපි දැන් එහෙනම් මෙතන ලියාගමු මෙන්න මෙහෙම. ලියන්න උදාහරණයක්. දෙකින්ම කියන්න බෑනේ. ඒ කියන්නේ දත්තනේ දැන් තුෂාරනේ තරුෂ දත්තනේ ප්‍රොසෙස් කරලා තොරතුරු බවට පත් කරන්නේ. තොරතුරු වලින් තීරණ ගන්නෙ. තේරුණාද? ඒතර දත්ත වලට තියෙන්න ඕනේ අගයක් සහ ගුණයක්. එක්ක දත්තේ අගයකින් කියන්න පුළුවන් වෙන්න ඕනේ, එක්ක දත්තේ ප්‍රමාණයකින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාගේ උස 5.7යි දත්තයක්. 5.7යි දත්තයක්. ඒක ප්‍රමාණාත්මකයි. ඔයාගෙන් අහනවා පුතේ ඔයාගේ පාට, ඔයාගේ ඔළුවේ පාට මොකද්ද? මගේ ඔළුවේ පාට අංකයක් කියනවා 45. 45 කියන්නේ වැඩක් නැහැනේ. මගේ ඔළුවේ පාට කළු. එච්චරයි. කළු. අන්න ගුණයක්. පැහැදිලි තමයි. දත්ත තියෙනවා අංක වලින් කියන්න පුළුවන් දේවල්. දත්ත තියෙනවා ගුණයකින් කියන්න පුළුවන් දේවල්. අංක වලින් කියන ඒවා තමයි උස, බර, දුර මේ වගේ දේවල්. නේද? කඩේට ගිහිල්ලා පෙට්‍රල් මේ බෝතලයක් ගන්න ගිහිල්ලා කියන මට දෙන්නකො මේකට පෙට්‍රල් හොද පෙට්‍රල් දෙන්නකො ගොඩක්. එහෙම බෑ. මට මේකට දෙන්න පෙට්‍රල් ලීටරයක්. ඉතුරු ලීටරයක් දායි. මට මේකට පෙට්‍රල් ගොඩාක් දෙන්න කියලා ගුණයක් කියලා හරිනවද? නේද? දැන් ගෑලමික් කාඩ කියලා පෙරළමෙක් කිව්වොත් මට වගේ ආදරේ ඕනේ 150. ඉතුරු 50යි පා. ඉතුරු 50 මට ගෙදරින් දෙනවනේ. දැන් ඒකෙල්ල කොහොමද දන්නේ 150ක ආදරේ දෙන්නේ? ආදරේ මැල්ලා දෙන්න පුළුවන්ද?
වාට කියනවා කිම්පල් මට වගේ ආදරේ ගොඩක් දෙන්නකෝ. ඒතකොට එයාට පුළුවන් ගොඩ දෙයි ඔයාට. නේද? කඩේකට ගිහින් කෑම එකක් ගන්න ගිහිල්ලා වේටර්ට කියනවා වේටර් මට බත් බෙදලා කියන 145ක් විතර මට වැඩි කණ්ඩ බෑද මට 145 ඌ කොහොමද දන්නේ 145ක් බත් බෙදන්නේ ඌ දන්නේ නැහැ ඔයාගේ 100 මට බත් ටිකක් බෙදලා දෙන්න ටිකක් ඌ උදේට ටිකක් ගේ මොකද උගේ පැත්තෙන් ඌ ටිකක් හරි දැන් කවිෂ RGB වලින් ඔළුවේ කලර් එක කියන්න පුළුවන්ලු ඉතින් ඔළුවේ කලර් එක RGB වලින් කියලා අංකිකින් කිව්වා කියලා කාටවත් තේරෙන්නේ නැහැ නේ අපි දෙන උත්තරේ සාපේක්ෂව ඒක අහන පුද්ගලයන්ව වෙනස් වෙනවනේ එතකොට ඒකත් දත්තයක් RGB වලින් කිව්වට කමක් නැහැ. ඒකත් දත්තයක්. හරිද? ඒකත් දත්තයක්. RGB කියන්නේ දත්තයක්. ඔයාලට කියන්න පුළුවන් නම් හොඳයි. ඒතර ඒක ඔයාලට අංක වශයෙන් ප්‍රමාණාත්මකව කියන්න පුළුවන්. මොකද ඒකත් දත්තයක් නේ. හරි උදාහරණයක්. අපි උසස් පෙළ මෙහෙම කරමු. මම මෙතන පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. මේ කොටුවට මම දෙන්නේ නැහැ දැන්. දැන් ඔයාලට තේරුණානේ දැන් A level result ආවහම A2යි B1යි කිව්වා කියලා වැඩක් නැහැ. ඒක ප්‍රමාණාත්මකවවත් ගුණාත්මකව කිව්වා වැඩක් නැහැ. මිනිස්සුන්ට ඕනි ළමයි ඒක තොරතුරක් විදිහට ටිකක් දැනගන්නනේ. මම A2යි B1යි මගේ රෑන්ක් එක මෙන්න මේක, මගේ Z එක මෙන්න මේක, මට විශ්වවිද්‍යාලේ යන්න පුළුවන්. අන්න දැන් ඔයා ගැන කට්ටිය තීරණ ගන්නවා. එහෙම ඒවනේ ඕනි. එතකොට ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම ඔයාලගේ ගෙදරට දුර කිලෝමීටර 2යි කිව්වට කෙනෙක්ට එකකින් තීරණයක් ගන්න බෑ. අපේ ගෙදරට මෙන්න මෙහෙමයි කාපට් කරපු පාරක් තියෙන්නේ කිලෝමීටර 2යි තියෙන්නේ විනාඩි 5කින් වගේ ගෙදරට යන්න පුළුවන්. කෙනෙක් කිලෝමීටර 2යි ඒ වුණාට යන්න තියෙන ළමයි 12න් පාරක් නැහැ. එයාට තීරණයක් ගන්න පුළුවන්ද මං එන්න ඕනි මොන වාහනේද කියලාවත්. දැන් ඔයගොල්ලෝ මගෙන් ගෙදර ඇහුවොත් මං කියනවා අපේ ගෙදරට කිලෝමීටර 5යි ළමයි. කිලෝමීටර 5යි පාරක්ද? නැත්තම් කැලෙන් කිලෝමීටර 5යිද? මොකද්ද? ඔයගොල්ලන් ගන්න තීරණය මොකද්ද ළමයි? බයිසිකලේ යනවද වාහනේ යනවද බස් එකේ යනවද මම යනවා සර් ගෙදරට දුර කොම් කිලෝමීටර් 5යි කාපට් එකේ එන්න තියෙනවා භාගයක් ඉතුරු ටික නම් පොඩ්ඩක් කැඩිලා නේද සාමාන්‍යයෙන් කාර් එකේ මාවත යට වදිනවා විනාඩි 30ක් විතර යනවා එන්න අන්න එතකොට ඔයගොල්ලෝ බලනවා එහෙනම් කාර් එකකින් ඉන්නත් බෑ කිව්වා මේ අද නම් බස් වැඩ කරන්නේ නැහැ වාහනයක එන්න එහෙම විස්තර ටිකම හොදට දුන්නොත් ඔයා ගන්නවා තීරණයක් එහෙනම් අපි ජිප් එකක්වත් අරගෙන යමු බසුත් නැල්ලු එන්න පුළුවන් එන්න ඕනි කිලෝමීටර් 5කුත් තියෙනවා තෙල් මෙච්චර ගහගන්න ඕනි අන්න ඒ වගේ දේවල් තමයි අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ හෝම්වර්ක් එක තමයි ළමයි මේ කොටුව ඇතුලේ මේ ඉඩ තියලා තියෙන දත්ත යනු කුමක්ද කියන එක ඇතුලේ හොඳ එක්සැම්පල් එකක් ලියන්න. හොඳ එක්සැම්පල් එකක්. හරිද? හොඳ එක්සැම්පල් එකක්. ඒතර එක්සැම්පල් එක ලියන්න පුළුවන් වෙයි මම පහල ටික දැන් කියා දුන්නා. මොකද නැත්තම් මම මෙතන එක්සැම්පල් එක ඔයාලට දුන්නොත් අද මේ කොටස කියලා දෙන්න වෙන්නේ නැහැ නේ දත්ත පිළිබඳ නිර්වචන ටික. දත්තවල නිර්වචන ටික මම කියලා දුන්නාම ඔයාලට අද හෝම්වර්ක් එක විදිහට එක්සැම්පල් එක ලියන්න පුළුවන් වෙයි. හරිද ළමයි? හරි. දැන් ඔන්න එක්සැම්පල් එක හෝම්වර්ක් වලට තියලා ලබන සතියේ මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕනි හැමෝම ලියු එක. ඒ කියන්නේ එක්සැම්පල් එක ලියලා හැමෝම ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. එතකොට මම බලන්නම්. නැත්තම් ඉන්බොක්ස් දාන්න කැමති විදිහ. ගෲප් දැම්මොත් නම් අනිත් අයත් බලයි. දැන් අපි බලමු ළමයි දත්ත පිළිබඳ නිර්වචන. දැන් ඔයාගෙන් විභාගයට ඇහුවොත් එහෙම ළමයි දත්ත ගැන නිර්වචන ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. මොනවද දත්ත කියන්නේ? ඔන්න බලන්න. කිසිදු ආකාරයක සකස් කිරීමකට භාජනය නොකළ සංඛ්‍යා, රූප, අකුරු, චිත්‍ර, මිනුම් දත්ත ලෙස හැදින්වේ. කිසිදු ආකාරයකට සකස් කිරීමකට භාජනය නොකළ. හයිලයිට් කරගන්න ටියුට් එක තියෙන කට්ටිය. කිසිදු ආකාරයකට සකස් කිරීමකට භාජනය නොකළ කියන එක. කිසිම විදිහකින් සකස් කරගන්න ගත්ත නැති. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර හාල් තියෙනවා නම් ඉතුරු වෙලා ඒ තමයි දත්තය. දැන් හාල් වලින් බත් හැදුවට පස්සේ බත් වලට දත්තයක් කියන්න බෑනේ ළමයි. සකස් කරගන්න බැරි වෙච්ච ඉතුරු වෙච්ච ටික. දැන් යම් කිසි දත්තයකින් තොරතුරක් බිහි කරලා නම් දැන් වැඩක් නෑ නේක. හැබැයි තාමත් දත්තයක් තියෙනවා නම් තොරතුරක් බිහි කරන්න භාවිතා කරපු නැති. අන්න ඒව දත්ත. එහෙනම් කිසිදු විදිහකට සකස් කරපු නැති සංඛ්‍යා, අංක, රූපයක් තියෙන්න පුළුවන්. අකුරු, චිත්‍ර, මිනුම් ඔන්න ඕවා දත්ත ලෙස හැදින්වෙනවා. now ඔක ඉංග්‍රීසියෙන් කියනවා numbers, images, letters, arts and sounds that have not been prepared in any manner are called data. එහෙනම් ඒගොල්ලෝ highlight කරගන්න ළමයි. not been prepared in any manner are called data. කිසිම ආකාරයකින් සකස් කිරීමකට භාජනය නොකරපු දේවල් දත්ත කියලා කියනවා.
හරි. ඊගාවට අර්ථාන්විත බවකින් තොර වූ දෑ දත්ත. දත්ත වලට අර්ථයක් නැහැනේ ළමයි. දැන් මම ඔයාලට නිකන් A B C 1 2 3 කියලා ඔහොම කී හිටියට ඔයාට ලැබෙනවද අර්ථයක් ළමයි? මම මේ උගන්වන දේවල් වලින් අර්ථයක් ලැබෙන්නේ. මම උගන්වන්නේ තොරතුරුනේ. ඒතර මම ඔයාලට දත්තයක් දෙන්නේ නැහැනේ ළමයි. එහෙනම් මම දත්තයක් දුන්නොත් ඒ දත්තයට අර්ථයක් නැහැනේ ළමයි. meaningless. එහෙනම් think that are meaningless are called data. අර්ථයක් නැති දේවල් වලට අපි කියන්නේ ළමයි දත් කියලා. දත්ත වලට අර්ථයක් නැහැ. අර්ථයක් ගන්න තමයි process කරන්නේ. නේද? process කරොත් ඔයාට අර්ථයක් ලැබෙනවා. එහෙම නැත්නම් ඒක දත්තයක්. එච්චරයි. දැන් අංකයක් තියන් ඉන්නවා 45. 45 කියන්නේ දත්තයක්නේ. 45න් මොකද්ද ඔයාට ලැබෙන අර්ථය? මං කියනවා ළමයි හෙට 2:45ට සූර්යග්‍රහණයක් තියෙනවා. අන්න දැන් ඔයාට ඒකෙන් තොරතුරක් එනවා 2:45ට තොරතුරු මේ සූර්යග්‍රහණය. මම නිකන් ඔයාට කියනවා 2:45. ඉතින් 2:45 මොකද්ද? නේද? ඒක මොකද්ද? වෙලාවක්ද, දිනයක්ද, බරක්ද, උසක්ද, දුරක්ද මොකද්ද? කිසිම අර්ථයක් ඔයාට ගන්න බෑ ළමයි. එහෙනම් අර්ථාන්විත බවකින් තොර වූ දෑ දත්ත. Things that are meaningless are called data. හරිද? ඒකත් තේරුම් ගන්න. තුන්වෙනි එක. නිගමනයකට යොමු වීමට නොහැකි දෑ දත්ත යනුවෙන් හැඳින්වේ. දැන් නිගමනයකට එන්න පුළුවන්ද? මම කිව්වාට 2:45. ඉතින් මොකක්ද එන්න නිගමනය? 2:45. මම කියනවා හෙට සූර්යග්‍රහණයක්. අන්න ඔයා එනවා නිගමනයකට. එහෙනම් හෙට 2:00 විතර ලෑස්ති වෙන්න ඕනේ අවු කණ්ණාඩියක් එහෙම අරගෙන සූර්යග්‍රහණය බලන්න. අන්න ඔයා දැන් නිගමනයකට එනවා. මම කියනවා හෙට හවස 2ට ළමයි භූමිකම්පාවක්. අන්න ඔයා නිගමනයකට එනවා. දැන් නිවුස් එකේ මොකුත් නිවුස් වලට කියන්නේ නැහැ. නිවුස් වලට කියනවා හෙට 2:45. එච්චරයි. හෙට 2:45 මොකද්ද? මොකද්ද ළමයි ඔයා ගන්න නිගමනය? අන්න එහෙනම් එහෙම දේවල් දත්ත. නිගමනයකට එන්න පුළුවන් නම් මතක තියාගන්න තොරතුරු. දැන් මම මෙහෙම දෙයක් කියන්නද ළමයි? ළමයි පරිගණකයේ පියා චාල්ස් බැබි. පරිගණකයේ පියා චාල්ස් බැබේජ්. චාල්ස් බැබි ජීවිතයෙන් සමුගත්තා. චාල්ස් බැබි ජීවිතයෙන් සමුගත්තා. මැරුණා. මම මේ කිව්ව දේ දත්තයක්ද තොරතුරක්ද? කො දෙන්නේ තුන් දෙනෙක් කියන්න බලන්න. මම මේ කිව්ව දේ දත්තයක්ද තොරතුරක්ද? බලමු අද පාඩම තේරුණාද කියලා. චාල්ස් බැබේ මැරුණා ළමයි. පරිගණකයේ පියා කියලා නම් කරේ චාල්ස් බැබේජ්. එයා මැරුණා. තුෂාර චන්දලි සේනකා නෙමෙයි සිනේකා නේ සුමේෂ් නෙත්මි මේ පන්තියේ ඉන්න ළමයි කොට්ටාස දෙකක් කුෂාන් අෂාන් නිමේෂ් පන්තියේ ළමයි කොට්ටාස දෙකක් එකක් මේ පාඩම තේරිච්ච කොට්ටාශය අනිත් එක පාඩමට තේරුන්නේ නැති කොට්ටාශය. හරියටම 150 මේ පන්තියේ ළමයි ඉන්නවා. හරි සතුටුයි. ඉන්න ඔක්කොම හරි උත්තරේ දුන්නොත් මේක අවුල්නේ. නේද? භාගයක් හරි උත්තරේ දුන්නා භාගයක් වැරදි උත්තරේ දුන්නා. සර්මි ඕක data මිසක් data නෙවෙයි හොඳේ DETA නෙවෙයි ස්පෙලිං ගහපිය හරියට සනුජත් එහෙමයි data කියලා જાතියක් නැහැ. ඔකට අපි හරිනම් කියන්නේ data නෙවෙයි data. දන්නවද? ඉංග්‍රීසියෙන් කියන්නේ data. ඔය අපි අය data කියනවාද අපි data කියලා කියනවා. ඔක හරියට ප්‍රොනවුන්ස් කරන්නේ ඉංග්‍රීසි වලින් data. DATA. දැන් DATA කොහොමද ළමයි data වෙන්නේ? කියනකොට DE නේ. දැන් ඔයගොල්ලෝ ගහලා තියෙන්නේ data. DE නෙවෙයි බං DATA data. දැන් ඔක අපි කිව්වොත් එහෙම අපේ උන් හිනා වෙනවා. කඩේට ගිහිල්ලා හොඳලාලි මට ඩයලොග් ඩාටා කාඩ් එකක් දෙන්නකෝ. මට ඩයලොග් ඩාටා කාඩ් එකක් දෙන්නකෝ. මොබයිල් ඩාටා කාඩ් එකක්. මොකද්ද මහත්තයෝ? ඩාටා නන් නැහැ. ඩේටා කාඩ් එකක් කිව්වහන් තේරෙනවා. මොනව කරන්නද ළමයි ලංකාවේ ඉතින් දියුණු වෙමින් පවතින රටක්නේ. රයිට්. මේ අහපිය. දැන් ඔය තොරතුරක් කියලා කිව්වනේ. චාල්ස් බැබේ මැරුණලු. මොකද්ද දැන් ඕකෙන් ආපු නිගමනය? දැන් මලගෙදර යන ලෑස්ති උනාද? කට්ටියත් එක්ක මලගෙදර යන ලෑස්ති උනාද? දානයක් දෙන්න ලෑස්ති උනාද? තුන් මාසේ බණට යන ලෑස්ති උනාද? මර දැන්නින් හැදුවද? දැන් ඔයගොල්ලෝ මොකද්ද උතන ගත්ත නිගමනය කියන්නකෝ මට? මොකද්ද උතන තිබ්බ අර්ථය? කොහ දැන් උත්තර දීපු කියපියේ? අෂාන්
නානගෙන් ඉල්ලුවොත් දානවා. නානගෙන් ඉල්ලුවොත් ඉවරයි. කෝ සදීප කොහෙද දැන් තොරතුරු කිව්ව අය? netme චන්දලි සේනකා කෝ දත්තයක් බම් මේක දත්තයක්. ඇයි දත්තයක් වෙන්නේ? උඹලට යකෝ චාල්ස් බැබේ මැරුණා කිව්වහම මොකද්ද ගන්න පුළුවන් තීරණය? මොකුත් නැහැ. ඔය හිටියෝ ඉඳගෙන. ඔය හිටි ඉඳගෙන ඉතින් මොකද්ද? ඔයගොල්ලෝ මොකක් කරේ නෑනේ ළමයි. තීරණ ගන්න බැරි නම් ඒවා දත්ත. ඔයා අනිවාර්යෙන් ඒ තොරතුරට තීන්දුවක් ගන්න ඕනි. හැබැයි ඒක දත්තයක්ද තොරතුරක්ද කියන එක ළමයි පුද්ගලයන්ව වෙනස් වෙනවා. මේ බලන්නකෝ දැන්. හෙට දින මුහුදේ මුහුදු රළ දැඩි පීඩනකාරී රළක් බලාපොරොත්තු විය හැක. ඒ නිසා මුහුදු යන්න එපා කියලා කියනවා හෙට. හෙට මුහුදු යන්න එපා කියනවා. ඉතින් මෙතන මුහුදු යන ළමයි නෑනේ. ඕගොල්ලෝ ඉතින් ඔහේ ඉතින් අපිට මොකද? හෙට මුහුදු යන්න එපා කියලා අපිට පාන්නේ. හැබැයි ළමයි ඒ තොරතුර නිසා නිගමනයක් ගන්නවා කවුද? දීවරයෝ. ඒක දීවරයන්ටනේ ඕනි. එහෙනම් දීවරයෝ නිගමනයක් ගන්නවා. හෙට හොද නැහැලු යන්න. එහෙනම් හෙට මුහුදු යන්න එපා. හැබැයි ඔයාට පුළුවන් මුහුදු යන්න කවුරු හරි ඉන්නවා නම් එයාට කියන්න. ඔයා තීරණයක් ගන්නවා මම මේ තොරතුර කාට හරි දෙනවා. පැහැදිලිද ළමයි? ඔයගේ දේවල්. එහෙනම් තීරණ කියන්නේ ඒවා. ඇයි ළමයි? තොරතුරක් හැම වෙලේම කාලෝචිතයි. මතක තියාගන්න. තොරතුරක් හැම වෙලේම කාලෝචිතයි. ටයිම්ලයින් එකක් තියෙන තොරතුරු වලට. ඒ කියන්නේ ළමයි තොරතුරක් අපිට වටින්නේ ඒ තොරතුර කාලෝචිත නම්. මේ කාලයට උචිත නම්. නැත්තම් වැඩක් තියෙනවා ළමයි. කාලය ගියාට පස්සේ තොරතුරුෙන් වැඩක් තියෙයිද? ඒවා දත්ත. හොදරහා විභාගෙට ඔවා දුන්නා. දැන් 1996 ශ්‍රී ලංකාව ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගත්තා. ඉතින් අපිට පාන්ද අපිට නටන්නද කියන්නේ? දැන් අර්ජුන් රන්තුංගව කරේ තියාගෙන යන්නද කියන්නේ? මොකද ළමයි අපි ගත්ත තීරණේ? ඉතින් හොඳයි. මොකද අපිට ගන්න තීරණයක් නැහැ. ඒවා දත්ත කාලය සමග ඒවා දත්ත බවට පත් වෙලා. ඒකයි ළමයි කියන්නේ නිගමනයකට යොමු වීමට නොහැකි දෑ දත්ත. නිගමනයකට යොමු වීමට නොහැකි දෑ දත්ත. ඔයගොල්ලෝ දන්නවද ළමයි 2020 ඔයගලන්ගේ O level විභාගෙ තිබ්බනේ. 2020 ඔයගලන්ගේ O level විභාගෙ තිබ්බා. ඔයගොල්ලෝ ගියා ඉතින් මොකක්ද අපිට කියන්නේ? අපිට ආයෙ ලියන්න කියලාද කියන්නේ? ඒවා දත්ත ළමයි. දැන් නිවුස් වලට කියනවා 2020 O level විභාගයේ පැවැත්විය. දැන් ඔයගොල්ලෝ දඩ බඩ ගාලා ලෑස්ති වෙලා බය වෙනවා. එහෙම වෙයිද? පිස්සුද ගණන් ගන්නවත් නෑ ඔයගොල්ලෝ. ඇයි? ඒක දත්තයක් නේ ළමයි. දත්ත වලින් අපිට ලැති දෙයක් නෑ. ඒව දත්ත අන්න තේරුමක් නෑ. තීරණ ගන්න බෑ. එහෙනම් ළමයි නිගමනයකට යොමු වීමට නොහැකි දෑ දත්ත යනුවෙන් හැදින්වේ. Think by which conclusions cannot be made are called data. Conclusions cannot be made are called data. අපි කියනවා නිගමනයකට යන්න බැරි නම් අපි ඒකට දත්තයක් කියලා. අනේ ඊගාව එක තොරතුරු සකස් කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය වන්නේ දත්තය. මම ඔයාලට කිව්වේ ළමයි තොරතුරු කියන්නේ කෑම එකක් නම් තොරතුරු කියන්නේ බත් නම් බත් හදන්න ගන්න data එක අමුද්‍රව්‍ය බත් හදන්න ගන්න අමුද්‍රව්‍ය තමයි data. එහෙනම් තොරතුරු හදන්න ගන්න අමුද්‍රව්‍ය තමයි ළමයි data කියන්නේ. data වලින්නේ තොරතුරු බිහි වෙන්නේ. මේ අහන්නකෝ ළමයි. ඔයා ෆිල්ම් බලනවනේ. ෆිල්ම් බලලා තියෙනවනේ. දැන් ෆිල්ම් එක කියන්නේ තොරතුරුක්නේ. ඔයා ෆිල්ම් එක බැලුවා නිගමනයකට එනවා. අම්මෝ ස්පයිඩර්මෑන්, අම්මෝ සුපර්මෑන් නේද? අම්මෝ වොන්ඩර් වුමන් හරි මෙහෙමයි කියලා ඔයා නිගමනයක් ගන්නවා. නේද? අර මෝටර් කොම්බැට් මෙහෙමයි. හැබැයි ෆිල්ම් එකක් හැදෙන්නේ කොහොමද? සින්දු, වචන, රූප මේවා එකතු වෙලා නේද? මේවා තමයි ළමයි දත්ත කියන්නේ. දැන් ඔයා ෆිල්ම් එකක් බලනවා. රූප විතරයි පේන්නේ. ශබ්ද නෑ. ඔයාට කිසිම තීරණයක් ගන්න පුළුවන්ද ළමයි? ශබ්දය ඇහෙනවා රූප නෑ. නේද? වචන යනවා සබ්ටයිටල් යනවා. රූපත් නෑ ශබ්දෙත් නෑ. යඩක් තියනවද? ඒවා දත්ත. දැන් ඔයාලට තේරෙනවද ළමයි දත්ත කියන්නේ තොරතුරක අමුද්‍රව්‍යයක් කියලා. හරි මොලේටම දාගන්න ඈ මොලේටම වදින්න ආයි. මොලේටම ෆීල් වෙන්න නීල් ICT කියන්නේ ඒකයි. එහෙනම් මොලේටම දාගන්න. හරි. Data is the raw material used to prepare information. Data is the raw material. අමුද්‍රව්‍ය used to prepare information. තොරතුරු සකස් කිරීමට යොදා ගන්නා raw materials තමයි data කියන්නේ. Data is the raw material. අතන මතක තියාගන්න. Data is the raw material used to prepare information. English medium එකේ ඉන්නවා නම් හොඳට ඒක ඔලුවට දාගන්න. අන්තිම එක කලමනාකරුවන්ට
තීන්දු තීරණ ගත නොහැකි ආකාරයෙන් පවතින දෑ දත්ත. කළමනාකරුවන්ට thing which are in the manner that the managers can't make decision are called data. Managers ලාට can't make decision තීන්දු තීරණ ගන්න බැරි නම් මේ අහන්නකො ළමයි. මැනේජර්ට කියනවා සර් අද සේවකයෝ 45යි. ඉතින් 45 කියන්නේ මට මොකද්ද දැන් කියන්නේ? අද සේවකයෝ 45යි නම් මට නාන්නද කියන්නේ? මැනේජර් එහෙම කියයි. කළමනාකරුවෝ. හරි. හැබැයි ඕක මෙහෙම කිව්වොත් කළමනාකරුවන්ට සර් අපේ ආයතනයේ වැඩ කරනවා සේවකයෝ 100ක්. හරිද? ඉසුරු හරිද? ඊට පස්සේ කියනවා සර් අද අපේ ආයතනයේ සේවකයෝ 100ක් ඉන්නවා. අද ඇවිල්ලා ඉන්නේ 45 දෙනයි. හැබැයි මේ 45 දෙනත් ඇවිල්ලා ඉන්නේ එක ඩිපාර්ට්මන්ට් එකකයි විතරයි. හරිද? ප්‍රොඩක්ට් ඩිපාර්ට්මන්ට් එකේ අය ඇවිල්ලා ඉන්නවා. පැකින් ඩිපාර්ට්මන්ට් එකේ අය ඇවිල්ලා නැහැ. අන්න දැන් කලමනාකරුවා බය වෙනවා. බුදු අම්මෝ මාර වැඩේනි බං. දැන් මොකද කරන්නේ? ප්‍රොඩක්ට් ඩිපාර්ට්මන්ට් එකේ උන් හිටියට පැකින් ඩිපාර්ට්මන්ට් එකේ උන් නැතුව කොහොමද ප්‍රොඩක්ට් වලට මේ පැකින් එක යන්නේ? එහෙනම් 45 දෙනාම ඇවිල්ලා ඉන්නේ ප්‍රොඩක්ට් ඩිපාර්ට්මන්ට් එකේද? අන්න දැන් ගන්නවා තීරණය. දැන් මොකද කරන්නේ? ගහපන් කෝල් එක අරුන්ට එන්නේ නැද්ද කියලා අහපන්. එක්ක ප්‍රොඩක්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවද බලපන් 20ක්වත් පැකින් ඩිපාර්ට්මන්ට් එකට දාන්න පුළුවන්. අන්න බලන්න කලමනාකරුවෝ ළමයි තීන්දුව තීරණ ගත්තා. ඇයි ඒ? තොරතුරු හරියට ලැබිච්ච නිසා. නැත්තම් එයා ළමයි නිකන් software එකෙන් බලනවාද පැමිණීම කීයද? 45යි. හරි. හොඳයි. අද ඉතින් 100න් 45ක් ඇවිල්ලා. වැටෙක් කරන්න කියන්නකෝ. 150ක් වෙන්න සේවකයෝ ඉන්නවනේ. වැඩ ටික කරගෙන යන්න කියන්නේ. එහෙම කියන්න පුළුවන්ද ළමයි? ඒ දත්තයෙන් විතරක් අපිට තීන්දුව තීරණ ගන්න බෑ. හැබැයි මේ 45 දෙනා ඩිපාර්ට්මන්ට් වයිස් අපිට ආවොත් තොරතුරු ටික. අහවල් ඩිපාර්ට්මන්ට් එකේ අහවල් ඩිපාර්ට්මන්ට් එකේ කියලා. අන්තිමට ඩ්‍රයිවර්ලා ටික වැඩට ඇවිල්ලා නැහැ. දැන් ඉතින් හදනේ වරන් යන්නේ කොහොමද වාහනේ? උන් වැඩට ඇවිල්ලා නැහැ. අන්න අරගොල්ලෝ ගන්නවා තීරණයක්. අන්න බය වෙනවා. මම ඒකයි කිව්වේ ළමයි. කලමනාකරුවන්ට තීන්දුව තීරණ ගන්න බැරි නම් ඒවා තොරතුරු නෙවෙයි ඒවා දත්ත. පැහැදිලිද? එහෙනම් මේවෙන් තේරුම් ගන්න ළමයි. ඔයා ගේම් එකක් ගහන්නේ. ඒ ගේම් එකෙන් ඔයාලට තොරතුරක් ලැබෙනවා නන්නේ. ඔයා ෆිල්ම් එකක් බලන්නේ. ඒ ෆිල්ම් එකෙන් ඔයාලට තොරතුරක් ලැබෙනවා නම්. ඔයා සින්දුවක් අහන්නේ. ඔයාට ඒ සින්දුවෙන් තොරතුරක් ලැබෙනවා නම්. ඔයා පත්තරයක් බලන්නේ. ඔයාට තොරතුරක් ලැබෙනවා නම්. ඔයා මේ පත්තරේ බලලා තීන්දුව තීරණ වලට එනවනම්, ඔයා නිවුස් බලලා තීන්දුව තීරණ වලට එනවනම් ඒක තොරතුරක් ළමයි. හැබැයි ඔයා ඒ කරපු දෙයින් ඔයාට කිසිම තීන්දුව තීරණයක් ගන්න බැරි නම්, අර්ථයක් ගන්න බැරි නම්, එහෙනම් ඔයා ඒ බල්ලා තියෙන්නේ දත්තයක් ළමයි. මේ අහන්නකෝ පරණ පත්තරයක් බලලා ඔයාට වැඩක් තියනවද ළමයි? ඒකනේ පරණ පත්තරවල බත්තොතන්නේ. පරණ පත්තරවල අපිට ගන්න තීන්දුව තීරණ නැහැ, නිගමන නැහැ, අර්ථයක් නැහැ. පරණ නිවුස් ඇහුවා කියලා අපිට වැඩක් නැහැ. පරණ නිවුස් YouTube එකේ මම බලන්නේ අපි. අපි බලනවා. අපිට යම්කිසි හේතුවක් ප්‍රූෆ් කරගන්න ඕනේ වුණොත්. යම්කිසි තීන්දුවක් නැවත අපිට එළියට ගන්න ඕනේ වුණොත් අපි බලනවා. අර පරණ නිවුස් එක ගන්න ඒක මෙන්න මෙහෙම කියලා තියෙනවා මට ඒක මතක නැහැ. ඒ වගේ දෙයකට ගන්නවා. එහෙම නැත්නම් පරණ පොත්, පරණ පත්තර, පරණ නිවුස් අපි බලන්නේ නැහැ. හේතුව ඒවෙන් අපිට තීන්දුව තීරණ ගන්න බෑ. ඒකයි කියන්නේ ළමයි ඔය දත්ත කියන දේවල් ඔන්න ඔය විදිහට හඳුන්වන්නේ. ඕක අපි තොරතුරු උලදී කියන්නම්. තොරතුරු ළමයි කාලයත් එක්ක දත්ත බවට පත් වෙන්නේ යන්නේ එහෙමයි. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් ළමයි දත්ත පිළිබඳ නිර්වචන ටිකක් අපි මේ අඳුරගත්තේ. දත්ත කියන්නේ මොනවද? කිසිදු ආකාරයකට සකස් කරපු නැති දේවල්. දත්ත කියන්නේ අර්ථයක් නැති දේවල්. දත්ත කියන්නේ නිගමනයකට එන්න බැරි දේවල්. දත්ත කියන්නේ තොරතුරු සකස් කරන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය. දත්ත කියන්නේ කලමනාකරුවන්ට තීන්දුව තීරණ ගන්න බැරි දේවල්. එහෙමනම් දත්ත වලින් කිසිම දෙයක් අපිට වැඩක් නැහැ ළමයි. එහෙනම් දත්ත යනු තීන්දුව තීරණ ගන්න බැරි අර්ථාන්විත භාවයක් නැති කලමනාකරුවන්ටත් වැඩක් නැති අපිට නිගමනයකට එන්න බැරි දේවල් තමයි දත්ත කියන්නේ. එහෙනම් ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් දත්ත යනු කුමක්ද? ඒතර ඔයාලා ලියන්න දත්ත යනු කිසිදු ආකාරයකින් සකස් නොකළ අර්ථයක් නොමැති තීන්දුව තීරණ ගන්න බැරි සංඛ්‍යා රූප අක්ෂර මිනුම් වැනි දේවල් දත්ත ලෙස හැදින්වේ. දත්ත යනු තොරතුරු බිහි කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය ලෙසද හැදින්වේ. අන්න ඒ විදිහට ඔයාලට ලස්සන උත්තරයක් කියන්න පුළුවන්. හරි අපි මෙන්න මේ ටික ලියාගෙන මෙතනින් අතර කරගමු. දත්තයක් ආකාර කිහිපයකින් පැවතිය හැකිය. ඔන්න ළමයි දත්ත තියෙන්න පුළුවන් ආකාර ලියා ගන්න පළවෙනි එක. අක්ෂර වලින් letters අක්ෂර වලින් letters අක්ෂර වලින් letters රාන්නසි දාගන්න නිකම් මෙහෙම A B
C සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු ඕනි දෙයක් දාගන්න. letters අක්ෂර වලින්. දෙවෙනි එක සංඛ්‍යාවක් ලෙස numbers 0 1 2 3 වගේ අංක ටිකක් දාගන්න. letters numbers අක්ෂර සංඛ්‍යා. ඊගාවට රූප pictures පින්තූර. දැන් රූපයක් දැක්ක කියලා වට සමහර රූප තියෙනවනේ ළමයි තීන්දුව తీරන ගන්න බැරි රූප. ඊගාවට ශබ්දයක් sound ශබ්දත් එහෙමයි. සමහර ශබ්ද ඇහෙනවා තීරණයක් ගන්න. දැන් ඔයා රැයට එහෙම නිදාගෙන ඉද්දි ඕනි තරම් ශබ්ද ඇහෙන්නේ. ඔයා තීන්දුව తీරන ගන්න නැහැ නේ. හැබැයි බෝම්බයක් වගේ පිපුරන සද්දයක් ඇහුනොත් නම් තීරණයක් ගන්නවා බුදු අම්මෝ කියලා. ගහක් වැටෙනවා වගේ සද්දයක් ඇහෙනකොට තීරණයක් ගන්නවා. නේද? ඒ සමහර ශබ්ද තියෙනවා. දැන් ඇම්බියුලන්ස් එකේම සද්දයක් ඇහෙද්දි තීරණයක් ගන්නවා. ශබ්ද තියෙනවා තීන්දුව తీරන ගත හැකි. නොහැකි දේවලුත් තියෙනවා. අන්තිම එක ළමයි හැඩතලයක්. shapes හැඩතලයක් අපි කියනවා shapes හැඩතල. ඒතර හැඩතලත් එහෙමනේ ළමයි. සමහර හැඩතල තියෙනවා. ඉතින් මොනවද ගන්න තියෙන තීරණ? හැඩතලයක් දැක්ක කියලා තීරණයක් ගන්න බෑනේ. එහෙනම් ඔන්න දත්ත තියෙන්න පුළුවන් ආකාර ළමයි. අංකයක් විදිහට, අකුරු විදිහට, රූප විදිහට, ශබ්ද විදිහට, හැඩතල විදිහට. හැඩතල වලට සංකේත කියලාත් කියනවා. ආදී වශයෙන් තව ඕනි තරම් තියෙනවා. ආදී වශයෙන් අපිට දත්ත පිළිරණ විදිය ගන්න පුළුවන්. හරි. එතකොට අපිට ඊගාව දවස් ඉගෙන ගන්න තියෙනවා දත්ත වර්ගීකරණය, categorization of data, ප්‍රමාණාත්මක දත්ත, ගුණාත්මක දත්ත. අපි අර කතා කරේ ළමයි. ඔයාලා ටියුට් එක තියෙන අය බලා ගන්න. ප්‍රමාණයක් කියන්න පුළුවන් ඒවා, ගුණයක් කියන්න පුළුවන් දේවල්. ඊට පස්සේ තොරතුරු කියන්නේ මොනවද? දැන් අර තොරතුරු හැදෙන්නේ කොහොමද? අර මම මුලින් ඉඳලා කියා දීපු ටික දැන් තමයි ළමයි ප්‍රූව් වෙන්නේ. ඊට පස්සේ තොරතුරු වල මෙන්න බලන්න. දැන් තොරතුරු අර්ථයක් තියෙන්න ඕනි, විශ්මය දනවන සුළු වෙන්න ඕනි. අර දත්තවල නැති ටික තොරතුරු වලට තියෙනවා. ඉතින් ඔය ටික ඔය විදිහට ඉගෙනගෙන ඇවිල්ලා තොරතුරු වල වටිනාකම කොහොමද හැදෙන්නේ? ඔය විදිහට ළමයි අපි මේ පාඩමේ ඔන්න ඉතුරු ටික කන්ටිනියු කරගෙන යනවා. හරිද? ඒතර තාම ඉවර නෑ. තාම මේ අපි කතා කරන්නේ දත්ත ගැන. අර පළවෙනි දවසේ ඉඳලා ඉගෙන ගත්ත දේවල් වල තාමත් මේ දත්ත තොරතුරු කියන්නේ මොනවද කියලා මේ ඉගෙන ගන්න. ඉතින් මේ පාඩම ඉගෙන ගන්න ළමයි සුපිරියටම ආයි මේක නිකන් කොහෙන්වත් අහුවෙන්න අවශ්‍යතාවයක් නැති විදිහට. ආයි ඉස්කෝලේදී එහෙම මේවා උගන්වද්දී ඔයගොල්ලෝ නිකන් පොරවල් වගේ ඉන්න ඕනේ. ආයි මේවා අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ නෑ. අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නෑ. මෙතනින්ම මේක ඉවර කරගන්න. මෙතනින්ම තියෙන ප්‍රශ්න ටිකක් කතා කරගත්ත හැකි. දැන් ඔයාලට මම මේ අන්තිමටම MCQ දාලා තියෙනවා ළමයි. ටියුට් එකේ. එතකොට ඔයාලා බලන්න ඒවා කරන්න පුළුවන්ද කියලා එහෙම මේ. දත්තවල විශේෂ ලක්ෂණ අදාළ වෙන ප්‍රකාශ කාණ්ඩය තෝරන්න. මේ ABCD වලින් මොකද්ද දත්තවල? දත්ත ගබඩා කරන්න පුළුවන්, දත්ත sannivedanaya කරන්න පුළුවන්. නමුත් අර්ථාන්විත බවින් අඩුය. අභිප්‍රායන් හැඟීම් පැහැදිලි ලෙස දැකිය නොහැක. මිනිසාගේ sannivedana චර්යාවන් එමගින් අධ්‍යයනය කළ හැකිය. එතකොට මේ ABCD E කියන ඒවායින් හරිම කාණ්ඩය දත්ත ගැන කියලා තියෙන උත්තරේ හොයන්න. එහෙනම් ඉගෙන ගත්ත ගමන් මේක බලාගෙන ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත දෙයින් මේ වගේ ප්‍රශ්න නෙමෙයි අහලා තියෙන්නේ. ඒතර මේකට උත්තර දෙන්න බෑ ලබන සතියේ ටික නැතුව. ගුණාත්මක දත්ත වලට අදාළ ප්‍රකාශය. ඒත් ඉතින් ඔයාලට කියන්න පුළුවන් ගුණාත්මක දත්ත වලට අදාළ මොනවද මෙතනින් කියලා. මේ රටක ජනගහනය තමයි ගුණාත්මක දත්තයක් නොවන්නේ. අනිත් ඔක්කොම ගුණාත්මක දත්ත. එයි දැන් කියා දුන්නේ නැති වුණත් ඔයාට ඒක තේරෙනවනේ. ඒතර තොරතුරු භාවිතා නොකරන අවස්ථාවක් වන්නේ. තොරතුරු භාවිතා කරන්නේ නැත්තේ දැනුම ලබා ගන්න භාවිතා කරනවා, අනාවැකි පළ කරන්න භාවිතා කරනවා, තීරණ ගන්න භාවිතා කරනවා, පණිවිඩ යවන්න භාවිතා කරනවා, දත්ත සකස් කරන්න භාවිතා කරන්නේ නැහැ. ඕක තාම ඉගෙන ගත්තෙත් නැහනේ. ඒත් අපි දන්නව නේද ළමයි? දැන් ඔය තියෙන විභාග ප්‍රශ්න. කොහොම තමයි විභාගෙට අහන්නේ. එහෙනම් දත්ත සැකසීමට භාවිතා කරන්නේ මොනවද? තොරතුරුද? නෑ, දත්ත සැකසීමට භාවිතා කරන්නේ දත්තනේ සකස් කළ තොරතුරක් වෙන්නේ. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි නේද මේ අපි ඉගෙන ගන්න මේ දේවල් වලත් එහෙම ලොකු අමාරු දෙයක් නෑ. නමුත් අමාරුයි තමයි ළමයි. නමුත් අමාරුයි. නමුත් අද ඔයාලට අර ඒකක්වත් ගන්න බැරි විෂය අද ඔයගලන්ට තේරුණා නම් ඔයගොල්ලෝ ඒකෙන් තීරණය කරන්න. ඔයගලන්ට මේක තේරිලා. ඒ කියන්නේ ඔයගලන්ට දැනුමක් තියෙනවා අනිත් අයට වඩා මෙහෙම හරි කියා දෙන දෙයක් තේරුම් ගන්න. මොකද මම මේ කියලා දුන්නේ ඔන්ලයින් නේ. ඔන්ලයින් උනත් මේක අහගෙන තේරුණා නම් ඔයගොල්ලෝ දිනු. හරි. එහෙනම් ළමයි අපි මෙතනින් වැඩේ ඉවර කරමු. පන්තිය මෙතනින් මම නවත්තනවා. අපි එහෙනම් ඊගාව දවසේ හම්බෙමු. එන්න බැරි වෙච්ච කට්ටියට පණිවිඩය කියන්න.